තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අර ස්වාමීන් වහන්සේ මේ ටිකේම කරපු මේ දේශනා සාකච්ඡාත් එක්ක ස්වාමීන් වහන්සේ මේ ඇසීම දැකීම දැනීම දැනගැනීම මාත්‍රයක් විතරයි කියන එක බාහ්‍ය සූත්‍රයේ තියෙන. ඉතින් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඇසීම කියන එක, ඒ කියන්නේ දැකීම කියන එක මාගේ අත්දැකීමක්. ඒ කියන්නේ මට අත්දැකීමක් විදිහට මේ ඇසීම කියන්නේ මොකද්ද කියලා බලනකොට මේ මට ඒක මේ මනසට එන අරමුණකින් තොරව මට ඇසීම කියන්නේ මේකයි කියලා කතා කරන්න බෑ. ඒ කියන්නේ කතා කරන්න බෑ කියන්නේ මට ස්වාමීන් වහන්සේ මේ කතා කරන එක ඇහෙනවා කියලා හරි. එහෙම නැත්නම් ශබ්දයක් කියලා හරි. එහෙම නැත්නම් අනුගානේ කනක් කියලා හරි මේ මට ඇසෙනවා කියන එකක් මට කතා කරන්න තියෙන්නේ මේ මට මනසට ගත්ත අරමුණක් එක්ක තමයි. එතකොට එහෙම නැතුව ඇසීම මගේ අත්දැකීමක් විදිහට මොකද්ද කියලා මම හිතනකොට මට ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ දැකීම. දැකීම උනත් ඒ ස්වාමීන් වහන්සේ මට පේනවා මට ගොඩාක් මේ ලැබිච්ච ලොකු වාසනාවක් මට මේ ස්වාමීන් වහන්සේ ඇස් දෙකෙන් දැක ගන්න ලැබීම. එතකොට ඒ වගේ මට එහෙම හිතන්න හරි මේ ස්වාමීන් වහන්සේ කියන ස්වරූපයක් කියලා හරි එහෙම නැත්නම් මේ ඇසක් කියලා හරි මට ඒ මොකක් හරි කතාවක් කතා කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ මට ඇසීමේදී ඒ කියන්නේ මම දැකීමේදී මට මේ ඒ කියන්නේ මට එහෙම නිර්වචනයක් කරන්න බෑ. දැකීම ඒ කියන්නේ මම දැකීමේදී මෙන්න මේකයි කියවල වෙලා මට කියනවා නම් කියන්න තියෙන්නේම මනසට එන අරමුණකින්ම විතරයි. ඒතකොට ඒ වගේම තමයි දැනීම සම්මානස. එතකොට මේ ඒ විදියට තියෙද්දි ස්වාමීන් වහන්සේ මේ දැන ගැනීම. ඒ කියන්නේ දැන් එහෙම හරියට ඒ විදිහට මට නිර්වචනයක් ඇසීම දැකීම දැනීම කියන එකට දෙන්න බැරි වුණාට ස්වාමීන් වහන්සේ අර සාකච්ඡා දේශනාවල කියන එකත් එක්ක මට හිතෙනවා ඇත්ත තමයි මේ මහා මුලාවක් නේ මහා බොරුවක් නේ. ඇයි මම මෙහෙම මුලාවක බොරුවක ඉන්නේ? මේ මෙතන මේ ඇසීම දැකීම දැනීම කියන එක මට මගේ අත්දැකීමක් විදිහටවත් නැත්තම්. මේක මේ එහෙනම් මොකක්ද ඇසීම කියන්නේ? මොකක්ද දැනීම කියන්නේ? එහෙමනම් මේක මහා මුලාවක් නේ බොරුවක් නේ. ඇයි මම මේකේ ඉන්නේ? කියලා වෙලා දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ මානසික සංකල්පයක් තමයි මේ ලෝකේ කියලා. එතකොට මම මේක ස්වාමීන් වහන්සේ කියපු දේ හරි වෙලා මම ඒක තුල läගගෙන මට හිතෙනවා එහෙනම් මම හරිනේ කියලා. ඒ කියන්නේ එහෙම ලෝකෙකනේ මම ජීවත් වෙන්නේ මේ ඇසින් දැනගෙන මේ හැම දෙයක්ම මේ මානසික සංකල්පයක්නේ කියන තැන මම හිතනවා. ඒ වුණාට මගේ ප්‍රායෝගික ජීවිතේ මගේ අත්දැකීමක් විදිහට මම හිතද්දී මට එහෙම නිර්වචනයක් දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ ඇසීම, දැකීම, දැනීම කියන එකක් එක්කමයි දැනගැනීමක් එන්නේ. එතකොට මම හරම හිතනකොට මට එහෙම නිර්වචනයක් දෙන්න බැරුව මම හැබැයි මේ දැනගැනීම එක්ක මම ඉන්නවා. එතකොට එහෙම ඉතින් අර ඇත්තටම බලනකොට එහෙම සිද්ධ වෙන්න බෑ කියලා හිතනවා. ඉතින් ඒ වුණාට මේ එහෙම එකක් ඒක තුළ ඉන්නවා එතනින් එහාට හිතාගන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කියන දේ මම හිතනවා මට හිතන විදිහට හරි වෙලා ස්වාමීන් වහන්සේ කියනවානේ මේ ඒ විදිහට කියන්නේ මානසික ලෝකයක් කියනකොට මේ ඒක තුල මම ඉන්නවා. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන එක එතකොට එහෙනම් එහෙම තමයි කියන තැන අතර වෙලා මම එතනින් එහාට හිතා ගන්න බැරුව ඉන්නවා වගේ හිතෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ කියලා දෙන කාරණාව තුළදී තියෙනවා මේ හිතන් දෙකක් ඉස්මතු කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පේනවා කියන කාරණාව හරි ස්වාමීන් වහන්සේ පේනවා. ඒක වැරදි. ඇහැටයි පේන්නේ. එහෙනම් ඇහැට පේනවා කියන කාරණාව මොකද්ද කියලා හොයන්න කියන්නේ අපි කියපු කාරණාව තුළ තියෙන සත්‍ය භාවය එක ඒ කියපු කාරණාව තුළින් හිතන්න යමුකෝ ඉස්මතු වෙලා තියෙනවා. මොකද්ද එහෙනම් පේනවා කියන්නේ? දැන් අපිට ඒ ගතිය එන්නට ඕනේ මොකක්ද එහෙනම් පේනවා කියන්නේ කියලා හොයන ගතිය.
අපි ඉන්න තැන ගත්තහම අපි ඉන්න තැන වැරදි. ඒ කියන්නේ ඇහැට පෙනෙන්නේ හැබැයි අපි ගන්නවා මට ස්වාමීන් වහන්සේ පේනවා කියලා. මට පේනවා කියන කාරණාවක් නෙමෙයි වෙලා තියෙන්නේ ඇහැට පේනවා කියන්නේ. එහෙනම් ඇහැට පේනවා කියන එක වෙන්නේ කොහොමද? එතනත් අපි අර ඇහැට පේනවා කියන කාරණාව එතනත් අපි දාගෙන තියෙනවා ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා ඒකයි පේන්නේ කියලා අපි අපිට ආයෙත් නම් කිරීමක් දාගෙන තියෙනවා. හැබැයි අපි සිද්ධියක් අපි තුල යෙදিলা තියෙනවනේ මොනවද? එහෙනම් මේක මොකද්ද මේ තියෙන්නේ කියලා හොයන්න ඕනකමක් තමයි ඉස්මතු වෙන්න ඕනේ. යෝනිසෝමනසිකාරයෙන් සම්පූර්ණ හැමතැනම ධර්මයේ ඇහෙද්දි ඉස්මතු වෙන්න ඕනේ නැත්තේ. කියන කාරණාව හරි. ඒ කියන්නේ කියන කාරණාව හරි කියලා කියන්නේ දැන් අර සංකේ සූත්‍රයේ පැහැදිලි වෙනවනේ සාන්තයි ප්‍රණීතයි දුද්දසයි දුරනුබෝධයි. වැරදි කියනවට වඩා දැන් අපේ පැත්තෙන් ගත්තට පස්සේ ගන්න පුළුවන් මේ අපේ කෝණයට ගෝචර වෙන්නේ නැති යම් ඇත්තක් යම් ස්වභාවයක් මේ කියන්නේ. හැබැයි හම්බ වෙන දෙයක් නෙමෙයි කියන්නේ කියලා දෙන කාරණාව තුළ කරන වැඩක් තියෙනවා. කරන්න වැඩක් තියෙනවා. හිතන්න වැඩක් තියෙනවා. ඔන්න ඕක අපි තුළ ආවේ නැත්තම් හිතන්න ඕන කාරණා අපි තුළ ආවේ නැත්තම් අපි අහපව් මනසට ආපු අරමුණකින් මේක හරි කියලා බහැ ගන්න. ඒකයි මනසට ආපු අරමුණකින් මේක හරි කියලා බහැ ගන්න. මොකද අපි තුලින් හිතන්න ඕනකමක් ඇවිල්ලා නැහැ. දැන් ඇහැට නම් පේන්නේ. එහෙනම් මේ පේනවා කියන එක සිදු වෙන්නේ කොහොමද? මොකක්ද මේ පේනවා කියන්නේ? මෙන්න මේක අපි හොයන්න යමු. ඒ හොයන්න යමු වෙන වැඩපිළිවෙලත් එක තමයි යෝනිසෝමනසිකාරයක් ඉපදීමක් ඉස්මතු වෙන්නේ. එහෙම නැතු ඒක පිළිගන්නවා කියලා කියන්නේ මේ වැරදි කියලා අයින් කරනවා නෙමෙයි. පිළිගන්නවා කියලා läග් ගන්නවත් නෙමෙයි. පිළිගන්න නෙමෙයි එකක් දුන්නේ හිතන්න එක. මොකද්ද පේනවා කියන්නේ? මොකද්ද කොහොමද ඇහෙන්නේ? ඇහෙනවා කියන එක මොකද්ද? දැනෙනවා කියන එක මොකද්ද? මෙන්න මේක හොයන්න ඕනකම. ඒ කියන්නේ ඇතුලෙන් හැම වෙලෙම ඉස්මතු වෙලා තියෙනවා හැවිල්ල. අන්න ඒක තමයි මම හිතන්නේ අද ගුවන් විදුලි දේශනාවෙත් පැහැදිලි කරා. දුක කියන කාරණාවක් කියන එක කියන්නේ දුක කියලා කියන්නේ දුක කියන එකේ අර්ථය ඉඳීමක් එන්නේ නැහැ හැම වෙලෙම. ඒ කියන්නේ පිහිටීමකට ඉඩක් නැහැ. දැන් අපිට දුක් වේදනාවක් අපි විඳනකොට අපි හැම වෙලෙම හැම දෙකකින් අයින් වෙන්නේ. දුක් වේදනාවක් එතකොට දුක කියන කාරණාව අර්ථය අපට එතන ඉන්න බැරිකමක් එනවා. දැන් මේ විදිහට හිතනකොට අපට කිසිදු කාරණාවක ඉන්න බැරිකමක් එනවා. හැබැයි ඉන්න බැරිකමක් වෙනවා කියලා කියන්නේ තව එකක් අල්ලගෙන ඉන්නවා කියන එකට නෙමෙයි. ඉන්න බැරිකමක් එන්නේ හොයන්න යමක් ඉස්මතු වෙද්දී. අන්න ඒකයි දුක පිරිසිදු හොයන්නයි තියෙන්නේ. දුක කියන කාරණාව තියෙන්නේ පිරිසිදු හොයන්න. ඒ කියන්නේ එහෙනම් සිදුවෙන කාරණාව මොකක්ද කියලා හෙවීමේ අවශ්‍යතාවයක් අපි තුලින් ඉස්මතු වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලෙම අර හොයන ගතියක් ඉස්මතු වෙනවා. නැත්තම් අපි හැම වෙලෙම මොකක් හරි නතර වෙනවනේ. මොකක් හරි පිටිනවා. ඒතර මොකක් හරි නතර වෙනවා මොකක් හරි පිටිනවා කියනවනම් ඒ සියල්ලම එක්ක අපිට අර ආයෙත් මමම ඉන්න බවක් හිතෙනවා. මොනවා හරි සියුම් වූ නිවැරදි දෙයක මම ඉන්නවා. ඒක අර වේදේ තියෙන ආත්ම කියන කාරණාවත් එක්ක තමයි ගැලපෙන්නේ. කියන්නේ මනස තුළින් තමයි ඇසකරනාසි දිවකයට පිළිසරණ මනසට පිළිසරණ වැටහීම බුද්ධිය කියන්නේ ඒකනේ. ඒකට අයිතිත්වයක් තියෙනවා. වැටහෙන කෙනෙක් ඉන්නවා. වටහා ගන්න කෙනෙක් ඉන්නවා. අන්න ඒක තමයි ආත්මය කියන්නේ. එතකොට ඒක වේදේ තුල ගණන දර්ශනයක්. දැන් අපටත් සිදුවෙන්නේ ඒ කාරණා වැටහිච්ච මම ඉන්නවා කියන කාරණාව නම් කියන්නේ අපට ඒකේ ඒ වැටහිච්ච බවක් එක්ක අපි ඉන්න පුළුවන් නම් අපට තුලත් ආත්මෙන් නිදිලා තියෙනවා. තමා ඉදිලා තියෙනවා. හැබැයි හැම වෙලෙම අර හොයන්න ඕන ගතියක් ඉස්මතුලා තියෙනවා. හැම වෙලෙම හොයන්න ඕන ගතියක් ඉස්මතුලා තියෙනවා නම් අන්න ඉඩක් නැති වෙනවා යමක් එක්ක ඉන්න. ඒ කියන්නේ විග්‍රහයක් එක්ක කොටු වෙන්න අපොට ඉඩක් නැති වෙනවා. අපට දැන් ඒ කියන්නේ මොන හරි දෙයක් ඇහෙනකොට ඇහෙන කාරණාව හරියට ග්‍රහණය කරගන්න ඕනකම තියෙනවානේ. අපි ඒක හරියට ග්‍රහණය කරගන්න කාරණාවේ ditthya suppatu විද්‍යා කියන එකත් එක්ක නිරෝල් භාවයක් තියෙන්නට ඕනේ. හැබැයි ඒකේ පෙන්වා දීලා තියෙනවා හිතන්න විදිහ. අපි ඒකටත් යමු වෙන්නට ඕනේ. ඔක දෙකක්, පැති දෙකක්. කියලා දෙන කාරණාවේ මොකද්ද කියන්නේ කියන කාරණා නිරෝල් භාවයක් තියෙනවා. හරි එතකොට ඒක නිරෝල්. හැබැයි දුන්න නිරෝල් භාවය, ඒ කියන්නේ මේ කියලා දුන්න කාරණාවේ නිරෝල් භාවයේ එක තියෙනවා හිතන්න එක. අන්න ඒ කාරණාව හිතන්න යමු වෙන්නට ඕනේ.
අන්න එතකොට තමයි ධර්මයේ අර්ථය සිද්ධ වෙන්නේ. කියන්නේ ඊතර වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ හිතීමේ කර්මත් එක්ක. දැන් කියලා දුන කාරණාව වැරදි විදිහට ගත්තා නම් ඒ කියලා දුන කාරණාව නිරවුල් කර ගැනීමක් වෙන්නේ නැහැ. දැන් බුදුරණාහි පෙන්නපු සූත්‍ර පරයයක් ගත්තහම ඒ පරයය තුල තියෙන ඒ කාරණා. හැබැයි ඒක අපිට නිරවුල් වෙන්නට ඕනේ. ඒක නිරවුල් වෙන්නේ නැතුව කවදාවත් ඒක තුලින් පෙන්නපු හිතන්න ඕන විදිහ ඉස්මතු කරගන්න බෑ. දැන් ගොඩාක් වෙන දෙයක් තියෙනවා. අපි අපේ භාෂාවෙන් සහ අපිට මේ යෙදෙන කරුණු වල කතා කරනකොට අර කියන කාරණාව යම් නිරවුල් භාවයක් එනවා. මේක තමයි මේ කියන්නේ කියලා. හැබැයි ඒකේ ඇතුලේ අන්තර්ගතයක් තියෙනවා හිතන විදියක්. එහෙනම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? කියන්නේ අපිට läග ගන්න විදියක් නෙවෙයි හිතන විදිය. කියපු කාරණා නිරවුල් භාවයේ තිබුණාට ඒක ඔස්සේ අපිට හිතන විදියක් එක්ක යන්නේ නැත්තම් ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. හැබැයි අරක ඕනේ වුණාට. දැන් අපි ඒක නැති කරලා යන්න ගියොත් එහෙනම් අපි හිතනවානේ අපිට හැම වෙලෙම හිතන එකක් තියෙනවා එක්කෝ අපිට අහපු ගමන් මේක වෙන්න ඕනේ. දැන් අපි සමහරවල්ට කතා කරනවා කෙලින්ම අවබෝධ කරගන්න. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතනවා මේ ඔක්කොම බාහිර දාරු චීරීලා වගේ. පුක්කුසාසිලා වගේ උපතිස්ස පරිබ්‍රාජ කියලා. කියන්නේ අපි මේ ධර්මපරිය ඇහෙනකොටම ඊතරවන විදිහම සම්පූර්ණ වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. අපට ඉස්ලාම් කියන තේ හරියට ග්‍රහණය කරගන්න ස්වභාවයක් තියෙන්නට ඕනේ. ඒක නැති වෙලා හරියන්නේ නැහැ. ඒකක් දැන් එහෙම ග්‍රහණය කරගන්න නැතුව අපි දැන් හරි දැන් එන අපි හිතන විදිහත් එක්කම දැන් ඊතරවන ප්‍රතිපදාවක් අපි දැන් ඉන්න ඕනේ කියලා අපි ඒකට යමු වෙන්නට ඕනේ කියලා ඉතින් දැන් අපිට හැකියාවක් නැත්නම් අපි කොහොමද යමු වෙන්නේ? අපි එතකොට අපේ මනස කියන්නේ හැම වෙලේම අර නිකන් මේ අපේක්ෂා බංගත්වය කියන එක අර උපරිමයෙන් එනවා. ඒ කියන්නේ අර වැටෙනම උපරිමයෙන්. ඇයි අපට අර කාරණාව දිට්ඨිය සුප්පටි විද්‍යා කියන එක පිළිබඳව අපි හිතන්නේ නැහැ. දිට්ඨිය සුප්පටි විද්‍යා වෙච්ච පමණින්මත් යන්න බෑ. ඒක කාලයක් ටික ටික හුරු කරනකොට යන්නේ. අපි අර දිට්ඨිය සුප්පටි විද්‍යා වෙන්න යන කාරණාවටත් අර ඒක කියන්නේ ගරහලා හරියන්නේ නැහැ. සුතේ කියලා වෙනම එකක් තියෙනවා. එතකොට ඒක සිදු වෙලා තියෙන්නට ඕනේ. ඒක සිදු වෙන්නේ නැතුව අපි මේ එකපාරටම හරි දැන් මේ කාරණාවයි දැන් බෙන් ඊතරවන විදිහට දැන් වැඩපිළිවෙල වෙන්නේ මෙහිමයි කියලා කියන්නේ ඒක අපි තුලින් සිදුවෙන වැඩපිළිවෙලක් අපේ වර්ධනයත් එක්ක සිදුවෙන එකක් නේ. දැන් උදාහරණයකට ගත්තොත් ඇහැට පේනවා කියන කාරණාව යථාර්ථයේ හොයන් යනකොට සිදුවෙනවා නම් ඒක ඊතර වෙනවා. දැන් අපි gediya පිටින්ම මුලින්ම ඊතර වෙන්න හදන්නේ. ඒක කරන්න බෑ. දැන් කණ්ඩ සද්දයක් ඇහෙනවා කියනකොට මම දාගත් එකක් සද්දය එහෙනම් ඇහිම කියන කාරණාව සිදු වුණා. එහෙනම් ඇහෙන්නේ කොහොමද කියලා මේක හරියට සිදු වුණා නම් නතේන නතත් නේවිදන හොරන්න උපේමන්තරේසවන්ත දුක්ඛසාති. එයින් නෑ හිත නෑ අතරත් නෑ ඊතර වෙනවා. එතකොට එහෙනම් අපි තුලින් හරියට මේක වුණා නම් ඊතර වෙනවා. හැබැයි හරියටම එකපාරට වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අර ක්‍රමානුකූලව අපි කියන්නේ ඒ වැදගත් කරුණු එක්ක අපි ඒකට යමු වෙනට ඕනේ. දැන් අර බුදුරණවහන්සේව සමහර ලාවට සත්‍යයනා කරන්න කියන්නේ කටපාඩම් කරගන්න කියන්නේ මොකද එයාගේ නුවණ හිතන විදිය මෝරණ අවස්ථාවක් වුණොත් මේ නිවැරදිව ගත්ත දේත් එක්ක එයාට උපකාරයක් වෙනවා. ඒක නිසා අපි අර බලෙන් කොච්චර දඟලන්න ගියත් හරි දැන් මේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක එකපාරට වෙන්නේ නැහැ. දැන් අපි ගත්ත දැන් ඔය කියන කාරණාව මේ පැහැදිලි කරපු කරුණ ටික හරි කියලා මම ගත්තා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඒක දෙටස් උප්පට්ඨ විද්‍යාව හැටියට අපට යම් කිසි පැහැදිලි කිරීමක්. ඒක හරි. දැන් අපි ආනේ හික් ගන්න එකත් වැරදි. කියලා අපි දාගත්තොත් එහෙම ඒක සිදු විය යුත්තේ මාර්ගයේදීනේ. අපි මාර්ගය වෙන්නේ නැතුව අර හරි විදිහට දෙටස් උප්පට්ඨ විද්‍යාව වෙන්න ඕනේ ධර්මපරියාය කියන්නේ කියපු කාරණා විදිහක් තියෙනවානේ. ඒ කාරණාවත් අපිට ගන්න බැරි වෙනවා ඊළඟට හිත වැටෙනවා. ඒ නිසා අපි හරි විදිහකට ගත යුත්තක් තියෙනවා. එහෙනම් ආයේ අහන්න ඕනකමකුත් තව දෙයක් ඉගෙන ගන්න ඕනකමකුත් මම දැන් ඉන්නවනේ එහෙනම් මම ඉඳලා තව අහන්න ඕනකම. ඉතින් මම ඉඳලා තව අහන්න ඕනකමක් තියෙදි මට ඇහිච්ච හරි දෙයක් තියෙන්නට වෙනවනේ. දැන් හරියට ඒ කාරණා වුණා නම් විතර වෙලානේ. එහෙනම් ආයේ මට ආයේ අහන්න ඕනකමකුත් නැහැ. තව ඉගෙන ගන්න ඕනකමකුත් නැහැ. ඒ කතාව ඔක්කොම ඉවරයි. අපි අර එක පාරටම කියන්නේ බාහිර දාරුචියේ ෆුක්කුසාතිල වගේ උපතිස්ස පරිබ්‍රාජ කියලා වගේ යන වැඩ පිළිවෙල තමයි අපි එක පාරට කැමති. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක හරි කියලා ගැනීමක් තියෙනවා. ඒක තිබිලා ඊට පස්සේ අපේ හිතන විදිහ යම් කිසි වර්ධනයක් කරනකොට තව එහාට යයි. හැබැයි අපි මේක දැන් මෙහෙමනේ කියලා මේක නෙමෙයි වෙන්නට ඕන නැත්te ඊතර වෙන්නට ඕන. ඉතින් ඊතර වෙන්න ඕන කියලා අපිට ආයේ අපි දාගන්න මානසික සංකල්පයන්නේ. හිතන්න ඕන එක හරියට ගන්නට වැඩනකොට හිතීමට යයි.
දැන් අර සෝතානස සූත්‍රෙත් පැහැදිලි කරන්නේ. සුතේ පිළිබඳව පවා නිරවුල් වෙලා, සිහිමුලා වෙලා, ධර්මාමුදුන කර මැරෙන කෙනෙක් ගිහිල්ලා දිවි ලෝකෙ උපදිලා අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ සුතේ කියන කාරණාව පිළිබඳව පවා කොච්චර අඩගත්කමක් තියෙනවද? සුතේ හම්බෙන්න ඉන්න කෙනෙකුට. අපි සුතේට ගරහනවා නම් ඒ කියන්නේ අපිට ඕන හැම වෙලෙම ඊතර වෙන්න. ඒ කියන්නේ එතරම් වැරදීනේ. මට ඕන හැම වෙලෙම ඊතර වෙන්න. ඉතින් මම ඉද්දි මට හැම වෙලෙම ඊතර වෙන්න ඕන. ඉතින් ඒ කාරණාව තුළම ඒ අර්ථය ගැලපෙන්නේ නැහැ. මම ඉන්නවා මට ඊතර වෙන්නට ඕන. දැන් මම ඉද්දි මට ඕන නැත්නම් නිවර්ජි ධර්ම. එච්චරයි. මම ඉන්නේ නැත්නම් මට ඕන නැත්නම් නිවර්ජි ධර්ම. සත්‍ය ධර්මය. ඒ ටික විතරක් අපිට තියෙන්නට ඕන. අපි සත්‍ය ධර්මයේ කියන කාරණාව කොහොමද läගගෙන ඉන්නේ? ඊතර වෙලා නැහැනේ. දැන් ඕකට අපි කරහන්න ගියොත් එහෙම මම ඉද්දි ප්‍රශ්නයක්. එතකොට එනම් මේ කතා කරන්න බැරි මම ලෝකේ කාටවත් දාන්න. නේ? ලෝකේ ධර්ම කතා කරන්න ඉන්න කෙනෙකුටනේ. ඉතින් මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. මාර්ගයේ සිදුවෙන එකයි ධර්ම වැදගත්කම කියන එකයි එක පටලවා ගන්න හොඳ නැහැ. පැටලුනොත් එහෙම අපි හැම වෙලෙම අර කරන්නේ අපි වැඩෙන්න දෙන්නේ නැහැ. අපි බලෙන් වඩා ගන්න හදනවා. අපි වැඩෙන්න දෙන්නේ නැහැ. බලෙන් අපි මේ ඊතර වෙන්න ඒකත් මානසික සංකල්පයක්. ඔකින් ඊතර වෙන්නමයි ඕනත් ඊතර වෙන්නමයි ඕනත් කියලා ඊතර වීමක් ලබා ගන්න හදනවා. ඒක අපි විසින් නිර්ණය කරන එකක් නෙමෙයි. අපි විසින් තීරණය කරන එකක් නෙමෙයි. අපට ලැබෙන්නට ඕන නැති හරි සත්‍යයි කියලා, යථාර්ථයි කියලා, නිවැරදියි කියලා හම්බෙච්ච මේ ධර්ම පරියාය නිවැරදිව දරා ගන්න එක විතරයි අපට දෙන්න ඕන නැත්තේ. ඊළඟට අපේ වර්ධනයත් එක්ක සිදුවේ. අපි අර රැවටුනොත් අවබෝධය කියලා නේ පැටලින්න. එහෙම නැතු දැන් අපි පුන කියනවනේ මේක අපි නිරවුල් කරගන්න යන්නේ. එතකොට අවබෝධය කියලා රැවටලා හරියන්නේ නැහැ. හැබැයි අපිට මම ඉද්දි මේ පෙන්නපු සත්‍යයක් ධර්මයක් කියලා කාරණාවට හගන්න වෙනවනේ. එතකොට එතනදී ඊතර වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැනේ. ඊතර වෙනවා නම් ඊතර වෙන බවක් මට ලැබෙන්න විදියකුත් නැහැනේ. ඉතින් ඔන්න ඔය ටික හරියට අපි නිරවුල් කරගත්ත නැත්නම් අපි හැම වෙලෙම අර ඊතර වෙනවා කියන කාරණාව එක්කම ඒකත් අල්ලගන්න දඟලනවා. ඒක අල්ලගන්න නැති වෙන්න අපිට හිතන්න ඕන විදිහ ධර්මපරිය නිරවුල් කර ගැනීම තමයි මූලිකව සිදු වෙන්න ඕනේ. ඒක නැතුව කවදාවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඉද්දි මට ලැබීමක් තියෙද්දි මම කියන කාරණාවක් ඉස්මතු වෙද්දි හරි වූ ධර්මයක් කියන කාරණාවක් ලැබෙන්නේ ඉපේ. හිතන්න ඕන කියන කාරණාවක් ලැබෙන්නේ ඉපේ. දැන් මම ඉද්දි ඊතර වෙන්න ඕන දේ ලැබෙන්න දෙන්නේ නැහැ. දැන් අපි හිතන්නේ මම ඉද්දි ඊතර වෙන්න ඕන දේ ලැබෙන්න ඕන කියලා. ඒක මහා පරස්පර කියනවා. මම ඉද්දි ඊතර වෙන්න එක ලැබෙන්නේ කොහොමද? ඉතින් මම ඉන්නවනේ මට නේ ඊතර වෙන්න එක ලැබෙන්නේ. ඒක වෙන්න බෑ. අපි හැම වෙලෙම බලන්නේ මට ඊතර වෙන්න එක ලබන්න. බෑ මට ඊතර වෙන්න එක ලබන්න බෑ. ඒක ඒ කියමන වැරදි. මට හරි හිතන්න ඕන පරියායක් ලැබෙන්න ඕන. ඒක අපි läගගෙන තමයි ඉන්නේ. දැන් අපි හදන්නේ läගගන්නේ නැතුව ඉන්න. දැන් läගගන්න නැතුව ඉන්න පුළුවන්ද? හරි දැන් ඔන්න සායනහස කියපු කාරණා දැන් මේක ඇත්තයි කියලා පිළිඅරන දැන් මේක වැරදිනේ. දැන් අපට ඕන වැරදි නැති හරි දෙයක ඉන්න. ඉතින් වැරදි නැති හරි දෙයක ඒ කියන්නේ läගගන්නේ නැතුව läග නොගෙන ඉන්න ඕනේ. දැන් läග නොගෙන ඉන්න පුළුවන්. බෑනේ. අපි මෙන්න මේක ටිකක් අවුල් කරගෙන තියෙනවා. අපි හැම වෙලේම අර ඊතර වෙන්න ඕන දැන් ඒක දැන් මම කියලා දෙන්නේ සමහර කරුණවලදී එක එක්කෙනාගේ කෝණය අනුව läග්ගෙන මේක හරි කියලා ඉන්නකොට දැන් ඒක තේරෙද්දි කියලා දෙන එක. එහෙම නැතුව ධර්මය ඔක්කොම අතහැරගෙන ඒ කියන්නේ දැන් මේක හරි මේක ගන්න බෑ මේක හරි මේක ගන්න දැන් මම ආයෙ läග්ගෙන ආයෙ හුවලා කිය ඉද්දි එහෙම එතකොට ලොකු ප්‍රශ්නයක්. ඒක ඒ කෙනාට අනුව කතා කරන්න ඕන. නැත්තම් අර ඊතර වෙනවා කියන එක ලබන්න මම ඉද්දි ඊතර වෙනවා කියන එක ලබන්න යනවා. සානසෙදන කියන්නේ මට läග නොගෙන ඉන්න කියලා ඉලක්කයක් ඇවිල්ලා නිසා. අන්න හරි. එහෙම වෙන්න බෑ. මට සක්කාය නිරෝධ බවක් ඕනේ. දැන් ඊතර ඒ වචනේ අර්ථය කොහොමද ගන්නෙ? මට සක්කාය නිරෝධ බවක් ඕනේ. දැන් සක්කාය නිරෝධ කියන නිර්වචනයේට අර්ථයක් කියලා මට. නේ? läග නොගැනීමක් කියන නිර්වචනයක් අර්ථයක් කියලා මට. ඊතර වෙනවා කියන නිර්වචනයක් අර්ථයක් කියලා මට. මේ සිදුවෙන වැඩපිළිවෙලක් මේක. අපි ඒකක් ලබා ගන්න හදනවා. අපට තියෙන්නට ඕන නැති ධර්මයක් විතරයි හිතන්න ඕන එක. ඒ හිතන්න ඕන එක තියෙනකොට දැන් හිතන්න ඕන කාරණාව අපි කොතන හරි හිර වෙලා ඉන්නවා කියලා. හිර වෙච්ච කාරණාව ඔන්න පෙන්වන එක වෙනම වැඩ. හැබැයි එහෙම නැතුව අපි මේ හැම වෙලේම අර මේ ඔක ඊතර වෙන්න ඕන කියා අපි නිකන් ඔහේ කිව්වට ඒ කාරණාව තුළින් අපි එහෙම දෙයක් අය අල්ල ගන්නවා.
එහෙම දෙයක් අල්ලගෙන ඒකත් එක්ක ඉන්නවා. ඉතින් ඒ නිසා අර විදියට දෙයක් වෙන්නට ඕනේ. නැතුව බෑ. නැත්නම් ඉතින් මේ ලෝකේ කෙනෙකුට ධර්මය කියන්න බෑ. අය ලෝකේ කෙනෙක් ඉන්නවා. ලෝකේ කෙනෙක් ඉන්න කෙනෙක්නේ. ඉතින් වෙන කෙනෙකුට ධර්මයක් කියන්න බෑ. ඇයි මේ අල්ලගන්න එක කියන සීනට වෙනවනේ. අල්ලගෙන ඉන්න කියන්නේ අල්ලගෙන ඉන්න බවක් නැති වෙන්නට ඕනේ එන හැම වෙලෙම. එන ලෝකේ කෙනෙකුට කියන්නත් බෑ ධර්මය. ඔකනේ අර පසේ බුදුරන් වහන්සේට ධර්ම දේශනා කරන්න බෑනේ. ඒකද බුදුරන් වහන්සේ දේශනා කරනවා සමහර ලාවට අල්ලයි සමහර ලාවට අල්ලන්නේ නැහැ. අල්ලන කෙනා අල්ලනවා. අනිත් කෙනා වෙන පැත්තකට යනවා. ඉතින් ඒ නිසා අපේ ඉලක්කය තිබිය යුත්තේ මම හැවිලිම කියන සත්‍ය හැවිල්ල විතරයි. අපට සක්කාය නිරෝධ ධර්මයක් කියලා අපි බලෙන් දාගත්තට හරියන්නේ නැහැ. සක්කාය නිරෝධ ධර්මයක් අර්ථාන්විත සිදු වෙන්නට ඕනේ. මිසක් සක්කාය නිරෝධ ධර්මයක් කියලා මට ලැබෙන විදිහ දෙයක් කියලා හරියන්නේ නැහැ. ඊතරණ ධර්මයක් කියලා මට ලැබෙන විදිහ දෙයක් කියලා හරියන්නේ නැහැ. ඊතරණ ධර්මයක් කියන කාරණේ අර්ථාන්විත වෙන්නට ඕනේ. එතකොට ඊතර වීම සිදු වෙනවා. අපි බලෙන් යන්න තියන්නේ. ඒ නිසා දැන් ඔය ගොඩාක් වෙලාවට දැන් සමහර වෙලාවට දැන් ඔන්න මාත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනකොට කවුරු හරි කියන දේ මම අහගෙන ඉඳලා මම එකපාරට ඒ කෙනාගේ ස්වභාවය නැතුවම කියන්නේ නැහැනේ. දැන් සමහර කෙනෙක් අහගෙන ඉද්දි ඒ කෙනාට අපිට මොන හරි වැඩපිළිවෙලක් කරනවා කියලා. ඒකට එයාගේ හිතන විදිහ වැඩෙන්නට යමක් කිවිය යුත්තේ. ඕක සක්කාණ්ඩව ධර්මයක් නෙමෙයි. ඕක අල්ලගෙන ඉන්නේ. උතන දැන් එහෙම කියන්න බෑ. ඒක එයාගේ වැඩිමත් එකයි කියන්නට ඕනත්. එහෙම නැතුව නිකන් ඔහේ කියවුවා කියලා එහෙනම් බුදුරන් වහන්සේ මේ තමන්ගේ මහාන වෙච්ච ඔක්කොටම කියලා දෙනවනේ. එකපාරටම. දැන් අපි එකපාරටම සක්කාය නිරෝධයක් කියලා හැම වෙලෙම කියන්නේ ඉස්මතු කරා කියලා හරියන්නේ නැහැ. සක්කාය නිරුද්ධ වෙන විදිහට කිවිය යුතු වැඩ පිළිවෙලක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන් මම තරංගට යමක් කියනවා නම් ඒ තරංගට කියන කාරණාවේදී මම දැන් ඔයාලට සක්කාය නිරෝධයක් කියන්න. එහෙම හරියන්නේ නැහැ. මම කතා කරන වැඩේදී තරංගට තුලින් ඉස්මතු වෙන්නට ඒ කියන්නේ තරංගකට කියන කරුණ තුලින් සක්කාය නිරෝධයක් සිදු වෙනවා. එහෙම නැතුව දැන් සක්කාය නිරෝධ ධර්මයක් කියනවා කියන කාරණාව දැන් ඔයා සක්කාය අල්ලගෙන ඉන්නේ ඕකත් අල්ලගත්ත එකනේ ඕකත් අල්ලගත්ත එකනේ කියා අල්ලගත්ත එක අතහැරලා තව අල්ල නොගන්න එකක් අල්ලගන්න කියලා හරියන්නේ නැහැ. අපි කරන්නේ අල්ලගන්න එක අතහරවනවා අල්ල නොගන්න බවක් කියලා අල්ලගන්න දඟලනවා. ඒක නෙමෙයි සක්කාය නිරෝධ ධර්මයක් කියන්නේ. ඒක අහන කෙනාට දාරන්නේ සක්කාය නිරෝධ ධර්මයක් කියලා. අහන කෙනාට හවුනොත් එimhe සක්කාය නිරෝධ ධර්මයක් විතර වීමක් කියලා ඒක ලැබීමන්නේ. ඒක සක්කාය නිරෝධ ධර්මයක් කියන්නේ කොහොමද? සක්කාය නිරෝධ ධර්මයක් කියන්නේ කියන කෙනා කියන විදිහත් ඊළඟට තමයි ඒ කෙනාට කියන ස්වභාවයක් වෙනවා. මේ හැමෝටම මේ කාරණාව එක්ක මේ දැන් හරි සක්කාය නිරෝධයක් අහන සමහරවිට ඒක නැත පැත්තට අල්ලු කරන්නේ. සක්කාය නිරෝධය කියන සමහරවිට නැත පැත්තට අල්ලු කරනවා. නැති කිංචි කියන පැත්තට. ඒ කියන්නේ දැන් මොකක්වත් අල්ලගන්න නැති වෙන්නට ඕනේ. දැන් ඒ බවක් හම්බෙලා නේ. මොකක්වත් අල්ලගන්න නැති බව. දැන් ඕකත් අල්ලගන්නේ. ඕකත් අල්ලගන්නේ. දැන් මේ ඇහැට නෙමෙයි මේ මට නෙමෙයි පේන්නේ ඇහැට පේන්නේ ඒක ඇත්ත. දැන් ඒක ඇත්තයි කියලා ගත්තේ දැන් ඕකත් අල්ලගන්නේ. දැන් ඔය තරකේ දිගටම දාගෙන යනකොට දැන් මොකද වෙන්නේ? ඇතුලෙන් වැඩ කරනවා අල්ල නොගන්නා බවක්. නේද? නැත්ති කිංචි. දැන් ඒක තමයි තල්ලු වෙන්නේ ධර්ම විනයකට. හැබැයි අපි කරන සක්කාය නිරෝධය කියලා නේ. අය අර දෙයක් දැන් ලං කරලානේ. දැන් මම තරංගට කිව්වොත් මේක සක්කායක්. ඔක අල්ලගෙන හරියන්නේ නැහැ නේ. දැන් ඒතර ඔයා තුලින් ලං වෙනවා. මොකද්ද? මොනවා හරි අල්ල ගැනීමක් නොවෙන්නට ඕනේ. දැන් ඕක අහුවෙන්නේ නැද්ද? දැන් Tamanට අහුවෙන මොනවා හරි අල්ල ගැනීමක් නොවෙන්නට ඕනේ කියලා. දැන් මොනවා හරි අල්ල ගැනීමක් නොවන බව තමයි දැන් ඉඳලා තියෙන්නේ. හැබැයි එහෙම අල්ලගෙන නැහැ. අල්ලගත්ත බවක් හම්බෙලා නැහැ. හැබැයි ඒක නිර්වචනයක් තියෙනවා. ඒක සක්කාය නිරෝධ ධර්මෙ නෙමෙයි. ඒක අහපව නැත්te කිංචි පැත්තට තල්ලු වෙලා යනවා. ඒ නිසා ධර්මයේ කියනවා කියන එක ලේසි නෑ. නිකන් ඔහේ මේ හිතුව පොහොනේ ධර්මයක් කියලා දෙන්න බෑ. එතකොට වෙන්නේ බොහෝ වෙලාවට නැති පැත්තට තල්ලු කිරීමක් වෙනවා. අල්ලගන්න එකේ වැරද්ද පෙන්වන හැම වෙලෙම. ඉතින් අල්ලගන්න එකේ වැරද්ද පෙන්නකොට ඒක අතහැරලා නැති පැත්තට අල්ලගන්නවා. ඊළඟ නැති අල්ල ගැනීමේ වැරද්දක් පෙන්නුවොත් එහෙම. නේව සංඥා නා සංඥා ආයතන තල්ලු කරනවා. ඉතින් අල්ල ගැනීම වැරද්ද පෙන්න යනකොට නැත පැත්තට යනවා. නෑ ඕකත් අල්ලගන්නනේ. ඕකත් අර දින කියලා පෙන්නකොට ඇත්තෙන්ද නැත්තෙන්ද නැහැ කියන පැත්ත ආය අල්ලගන්න. ඒ නිසා සක්කාය නිරෝධ ධර්මයක් කියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අපි මේ කතා කරන කාරණාව එක්ක අපි සක්කාය නිරෝධ ධර්මයක් කියනවා කියා මේ මොකක් හරි කියන්නේ අපට ලැබිච්ච නැත පැත්තක්
ඒ කියන්නේ අපිට ඇත්තටම මට හම්බුණා නම් සක්කාය නිරෝධය කියලා මට හම්බුනේ නැත කියන පැත්ත. මම දකිනවා නම් සක්කාය නිරෝධ කියලා බවක් මම දකින්නේ නැත පැත්ත. එයිද මටනේ හම්බුනේ සක්කාය නිරෝධ බව. එහෙනම් මට හම්බුනේ නැත කියන පැත්ත. එතකොට දැන් මම කතා කරන්නේ මොකක් එක්කද? තරංගට ওই කට්ටියන්ට මේ නැත කියන පැත්තක් ඉස්මතු වෙන කතා කරන්නේ. සක්කාය නිරෝධයක් නෙමෙයි. සක්කාය නිරෝධය කියන කාරණාදී මට මං වැදගත් නොවෙන්නට ඕනේ. මට මං වැදගත් නොවෙච්ච තැනදී තමයි සක්කාය නිරෝධ ධර්මයක් කියන කාරණාව කතා කරන්න ඉඩක් හම්බ වෙන්නේ. නැත කියන පැත්තක් අල්ලගත්ත පැත්තෙන් නෙමෙයි. අපි කොහෙන් හරි අර මේ වෙනම දෙයක් අල්ලගන්න යමු වෙන ස්වභාවයක් තියෙනවා. සනද අපි ඊත් කතා කරා දැන් ඒ වෙනවා නම් සරණස දැන් ලැබෙන්නේ නැති වෙන්න ඕනේ. ලැබ ගන්න නැති වෙන්න ඕනේ. අල්ල ගන්න නැති වෙන්න ඕනේ කියලා සංස එතන විමසන්න පැත්තක් ආයෙත් ඇයි අල්ලගන්න නැතුව ඉන්න ඕනේ? ඇයි ලැක ගන්න නැතුව? එහෙම සනස එතන විමසීමේදී ඒ කාරණා කියන්නේ එතන විමසන්න කාරණාවක් තියෙනවා සනස. ඔව් එහෙම හරි. ඒ කියන්නේ අල්ල ගන්නවා කියන්නේ මොකක්ද? අල්ල ගන්න නැති වෙන්නේ කියන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් අඩුම අල්ල ගන්න නැති වෙන්න අල්ල ගැනීම කියලා දැනගන්න ඉන්නට වෙනවනේ. දැන් අල්ල ගන්න නැති වෙන බවක් කතා කරන්නේ අල්ල ගැනීම දැනගන්න ඉන්නට වෙනවනේ. අපි දැන් අපි හිතමු දැන් මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්නවා කියලා දැන් මම ඔන්න කියන ඕකත් අල්ලගෙන ඉන්නේ. දැන් අපි කැමති එහෙම අල්ල ගන්න නැතුව ඉන්නනේ. හැබැයි අපි අල්ල ගන්නවා කියන කාරණාව දකින්න නිතන අවශ්‍යතාවය තියෙන්නේ. අල්ල ගන්න අපි බලන්නේ මේක අතහැරලා දැන් අල්ලගෙන ඉන්නවා කියලා දන්නේ නැහැ. අල්ලගෙන ඉන්නවා කියලා හිතනවා. ඒක අතහැරලා අල්ලගන්න නැති බවක් ගන්න යනවා. ආපහු දෙයක් අල්ල ගන්නවා. ඉතින් ඒ නිසා එතන ඒ කාරණාව අපි ඒක සිදුවීමයි. අල්ල ගැනීම කියන කාරණා සිදුවීම මොකද්ද කියලා හොයන්න ගත්තාම ගන්න හරියි. ඒකන රස්ලෝමයක් 100කට පල්ලා විදින උපමාව දෙන්නේ අපි කොහෙන් හරි ගිහිල්ලා අල්ල ගන්න. මම අර හැම වෙලෙම කියන කාරණාව තියෙන්නේ. අපට මොකකින් හරි මට මං වැදගත් වෙනවා නම් ජීවිතේ. අපි එදින කාරණාවලදී මට මං වැදගත් වෙනවා නම් සක්කාය නිරෝධයෙන් හරි මට මං වැදගත් වෙලා. සක්කාය නිරෝධ බවක් අපට ලැබිලා, ඊතරවන බවක් අපට ලැබිලා. ඒකින් මට මං වැදගත් වෙලා. ඒ කියන්නේ මම කියන එක්කෙනා තමයි නිර්වචනය දෙන්නේ. ඇතුලේ. මම කියන කෙනා නිර්වචනය කොච්චර දුන්නත් බුදුරණවහන්සේ ධර්මයේ අහලකටවත් එන්නේ නැහැ. හැබැයි අපි පටිසමුප්පාදේ කියලා පංච උපාස්කන්ධය කියලා ධාතු ආයතන කියලා මොනවා හරි ඕඩාජ අධි කරා ඉවසන හැමදේම. හැබැයි මට මං වැදගත් වෙන කෝණේ නම් කොහෙන් හරි කරකලා තියෙන්නේ. ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ සක්කාය නිරෝධය කියන එක තමන්ට ලැබීමක් කියලා. සක්කාය නිරෝධය, ඊතර වීම, ඊළඟට läග නොගැනීම, ඊළඟට මේ හැම එකක්ම තමන්ට වැදගත් වෙනවා. ඒ කියන්නේ තමන්ට හරි දේවල් ඒවා. ඒක තමයි ධර්මපරයය ඒක සුතේ කියන එක අපිට ඇත්තම අර දැනුමක් විදිහට තියාගෙන අර හිතන එක තුලින් හේවීම කියන කාර්යය තමයි. ඔව් සුතේදී අපට හම්බ වෙන්නේ ඇත්තටම මේ හිතන්න තියෙන ලෝකේ මට්ටම ගත්තට හරි දෙයක්. දැන් චංකී සූත්‍රයේ තියෙන්නේ හිතන ක්‍රමයක ගත්තහම හරි දෙයක් කියලා ලැබෙනතු ඊතර වෙන වැඩ පිළිවෙල. අපි දැන් ඕව පටලව ගන්න හොඳ නැහැ. චංකී සූත්‍රයේ තියෙන්නේ ඉදමෙම සත්‍යං කියලා ගන්නෙ නැහැනේ ඒක නා කිසිම කාරණාවක්. එතකොට යාගේ ස්වභාවය හිතන ක්‍රමය විස්තර කරන්නේ. ඒ හිතන ක්‍රමයට තමයි යාට හරි කියලා හෝ වැරදි කියලා මැනීමකින් තොරව දම්බුදුද්දස් ධර්මයට ඊතර වීම. දැන් අපි මේක අල්ල ගන්නවා. අල්ලගෙන අපි ඒ විදිහට ගන්න යනවා. මේ හිතන ක්‍රමයටයි අපට හරි දෙයක් හම්බ වෙන්නේ. අපට ධර්මයේ කියලා හරි දෙයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මම ඉන්නවනේ. මම ඉන්නේදී මට දැන් මගේ හිතන ක්‍රමේ නෙමෙයි හැබැයි. හිතන ක්‍රමයේ කියන කාරණාව සිද්ධියේදී හරි දෙයක් හම්බ වෙනවා නෙමෙයි ගම්බිහිර දුද්දස දුරණ මුල අතක් කාජන සාන්තපණිත නිපුණ පඬිතු වේදෙන කියන ධර්මපරයෙන් ඈතර වෙනවා. ඒක හිතන ක්‍රමයට එක්ක ඉදිනවා. අපිට දැනුමක් එක්ක අපි ගන්නකොට හිතන ක්‍රමය නෙමෙයි අපිට හිතන්න දෙයක් තියෙනවා. එතකොට ලෝකයේ තියෙන හරි දෙයක්. හරි දෙයක් නෙමෙයි ලෝකයේ තියෙන හරිම දේ. අපි අර මේකත් යන්නේ නැතුව ඉඳ හදනවා අපි ඉද්දි. මම අර හැම වෙලෙම කියන්නේ මාර්ගයේ වෙනකොට මාර්ගයට ඉඩ දෙන්නට ඕනේ. මම ඉන්නකොට මට ඉඩ දෙන්නට ඕනේ. අපි උත්සාහ කරනවා මම ඉන්නකොට ඒක මාර්ගය කියලා හිතලා මොකුත් නොගෙන ඉන්න. මම ඉන්න තැනදී. ඊළඟට එතකොට ඒකත් වැරදිනේ.
එතකොට අපි ලෝකයේදී මට මම වැදගත් නැහැ කියලා ඔක්කොම අතහරින්න හදනවා. දැන් ලෝකෙම ඉන්නවා. ඔක්කොම අතහරින්න හදනවා. හැබැයි ඔක්කොම අතහරින්න දොකුවට ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මයේවදම අතහරින්නේ. අර ගෙදර ජීවත් වෙන එක, කන බොන එක, ඇවිදින එක, වැඩ කරන එක ඒව අතහරින්නේ නැහැ. එතකොට දැන් මම ඉද්දි ලෝකයේ තියෙන වැදගත්ම දේ ධර්මයෙන් අල්ලගන්න තියෙන්නේ. ධර්මයෙන් කියන එකනේ. අපි ඒක අල්ලගන්න නෙමෙයි තියෙන්නේ. ඕව අතහරින්න තියෙන්නේ. හැබැයි කන බොන එක, ඇවිදින එකම ඒව අල්ලගන්න. දැන් බලන්න කොච්චර අර අඥාන සහ කොච්චර ආත්මార్థකාමීද කියන එක. හිතන්නේ යමු වෙන තැනදී අපට හිතන එක වෙනම එකක්. හැබැයි ධර්මයේ කියන කාරණාවේදී මේ ලෝකේ ඔක්කොම අතහැරලා අපි මේක නල්ලගන්න තියෙන්නේ. ඒක අල්ලගත යුතුනේ අනිවාර්යයෙන්. ඒ කාරණා ටික අපි අල්ලගන්නට ඕන. ඒක අල්ලගන්න නැතුව කවදාවත් එතනින් එහාට යන්න බෑ. ඉතින් ඒ නිසා දැන් වැදගත් නොවන බව කියන එක හිතන ක්‍රමයක් එක්ක ඉස්මතු වෙන්නේ. මේ ටික පටලවා ගත්තොත් එහෙම ලොකු අවුලකටපත් වෙනවා. අපිට මේ අල්ලගෙන ඉන්න ඒ කියන්නේ අල්ලගෙන ඉන්න ධර්ම නැති වෙලා අල්ලගෙන ඉන්න ලෝකේ තියෙන දේවල් තිබිලා. ධර්මය අල්ලගෙන ඉන්නේ නැහැ. හැබැයි ලෝකේ තියෙන දේවල් ටික අල්ලගෙන. ඒවත් එක ශෝකයට ඉන්නවා. එහෙනම් ඔක්කොම අතහැරෙන්න ඉබේ. ධර්මය අතහැරනවා අනිකත් අතහැරෙන්න ඉබේ. ඒක නිසා අපි අර හිතන ක්‍රමය කියන දේ අපි හොඳට බලන්න නැත්නම් අපි ගොඩාක් වෙලාවට මේ නැති කියන පැත්තට යනවා. නැත කියන පැත්තට යනවා තල්ලු වෙනවා. මොකද ඒක ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨ ධර්මනේ. සක්කාය නිරෝධය කියන්නේ මොනවා හරි කාරණාවක්. මගේ පුජ්‍යලික අත්දැකීමනේ. මම පුජ්‍යලිකව කැමති මොකටද? සක්කායක් නොවෙනවට. මං කැමති සක්කායක් නොවෙනවට. ඉතින් මං කැමති සක්කායක් නොවෙනවා කියනකොට අපට එදෙනවා මොකද්ද? මොනවා හරි අල්ලගන්න නැති වෙන්නට ඕනේ. දැන් නැත පැත්තක් නෙමෙයි යන්නේ. අද පැත්ත. ඊළඟට ආයනවා නෑ නෑ එහෙම අල්ලගන්න එකත් වැරදි. දැන් මොකද වෙන්නේ? ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන පැත්තට යනවා. ඇයි දැන් මම ඉන්නේ? මම ඉන්නේ හිතන දෙයක් ඔය තියෙන්න ඕන නැත්තේ. අපි මේ මට ලැබෙන්න ඕන දේත් හිතන ක්‍රමයේ යෙදෙන දේත් මෙන්න මේ පටලවා ගත්තොත් එහෙම ලොකු අවුලක් වෙනවා. සංකීර්ණයේ තියෙන හිතන ක්‍රමයේ යෙදෙන විදිය. මට ලැබෙන විදිය නෙමෙයි. හිතන දේ يعني හිතීම කියන කාරණාව සිදුවීමේදී අර ඇහෙද්දි සිදුවෙන වැඩ පිළිවෙල සංකීර්ණයේ තියෙනවා. අපි දැන් මම විතර ඉඳගෙන මට දැන් ඕක හරිය දෙයක්වත් නෙමෙයි මේක දැන් අල්ලගන්න දෙයක් නෙමෙයි කියා හිතන්නේ කිව්වොත් එහෙම ලොකු පටලැවිල්ලකටපත් වෙනවා. සමහර ධර්මයේ පහුරක් කියන්නේ මේ කියන්නේ වචන ටික නෙමෙයි ඒ කියන්නේ ඒකෙන් විශ්මත වෙන අර්ථයත් එකනේ සමහර ඒ කියන්නේ අපි මුලින්ම අර සූත්‍රය කියන එක අර වචන ටික පහුරක් විදිහට ගත්තොත් බෑ දැන් අපි ඇත්තටම අද ගොඩක් කියලා අරගන්න පහුරක් කියලා අපි කියනවනේ කියන කාරණා අපි දැන් මේ පැත්ත බයයි දැන් අපිට මේගොඩ බයයි නම් ඒගොඩ බය රහිතයි නම් පහුරකුත් හදාගනිද්දී අයියෝ අරක වැඩක් නැහැ පහුරක් ඕක මොකටද ඕක මේ ඕක විසික් කරන්න තියෙන එහා පැත්තට ගිහිල්ලා ඕක මොකටද එහෙම ගතියක් තියෙන විතර බයෙයිද නෑ මෙතර මැණික් තිබ්බත් හතරන් තිබ්බත් මොන දේ තිබ්බත් වටින්නේ මොකද්ද පහුර එච්චරට පහුර වටිනවා පහුර යන තැනදී ඊතර කියන කාරණාවත් එක්ක යමු වෙන්නේ එතකොට ඊතරදී පහුරත් අයින් වෙලා යනවා. අපි මොකද ගන්නේ? මෙතනදිම අරක මැණික් නෙමෙයි අරකේ තියෙන්නේ. රත්තරන් නෙමෙයි අරකේ තියෙන්නේ. අරකේ කෙහෙල් කොටන් තියෙන්නේ. චිකේ ඒක මොකටද අපි අල්ලගන්නේ? කියලා මොකද කරන්නේ? මේ පැත්තේ මැණික් ටිකයි ඒව ටික අල්ලගෙන ඉන්නවා. හැබැයි මෙහි අනතුරුයි. ඔන්න ඔයගේ වැඩක් කරන්නේ. ධර්මයේ අර අල්ලගන්න තියෙන කරුණු ටික තියෙනවනේ. ඒව අල්ලගන්නේ නැහැ. හැබැයි මේ ජීවිතේ කනවා බොනවා ඇවිදිනවා, ගෙවල් වල වැඩ කරනවා, ඥාතිත මත්තිත සංග්‍රහ කරනවා. මේ කටයුතු ඔක්කොම හොඳට කරනවා. හැබැයි ධර්මය අල්ලගන්න එක ඒක අතහරින්නලු තියෙන්නේ ධර්මය. මේව අල්ලගන්න තියෙන්නේ ධර්මය අතහරින්න තියෙන්නේ. ඒක හරි පරස්පර කියවන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මූලිකව තියෙන කාරණාදී මම ඉද්දි තියෙන අල්ලගන්න දෙයක්. හැබැයි අල්ලගන්න දෙය තුළ බුදුරණවහන්සේ ධර්මයෙන් හිතන දෙයක් දීලා තියෙනවා. එච්චරයි වෙනස. මට හැබැයි හම්බෙලා නැහැ හම්බෙන්න නැති දෙයක් දීලා තියෙන්නේ කියලා. ඒක මේ කියලා දෙන්නයි අපි කතා කරන්නේ. මට හම්බෙනවා නම් මේ මට හම්බෙන්නේ නැති දෙයක් මේ හම්බෙන්නේ කියලා දීලා තියෙන්නේ කියලා. දැන් ඉලක්කයේ තියෙනවා මට හම්බ නොවන බවක් එක යමු වෙන. මට හම්බ නොවන බවක් එක යමු වෙන කාරණාවක් මේක ඉගෙන ගැනීම ඉලක්කයක් තියෙනවා. දැන් මොකද තියෙන්නේ? දැන් ඒ ඉලක්කය ඔස්සේ වැඩ පිළිවෙල යනවා. දැන් අහපවර නත්කින්චි කියන පැත්ත නැත්නම් අර පඨම කොදල සූත්‍රයේ තියෙන පැත්ත ඔන්න ඔය පැත්තට යමු.
සනස මේ රක්කාගේ කාඩියක් අපි ජීවිතේ හිතන පැත්තෙන් කතා කරලා සනස දැන් දකින්නවා කියන එක දකින්නවා කියන කොහොමදි දකින්නවා කියන එකත් එක්කම අපිට අත්දැකීමක් නැහැ කියන එකත් එක්ක දැන් අපි හිතනවානේ දැන් හරි සංකල්පයක් එන්නේ සමයි සංකල්පේ වැරදි කියන එකත් එක්ක විඤ්ඤාණ දැන ගැනීමක ඉන්නවා හැබැයි සනස දැන් එහෙනම් මේ හැබැයි දකින්නවා කියන කාරණාව හොයනකොට දැන් දැන ගැනීමකට යන්න බෑ කියලා අපි කියන හැබැයි සනස දැන් එහෙම වුණොත් එහෙම සනස දැන් කිසිම දැන ගැනීමකට ඒ කියන්නේ ඇත්තටම බලුවොත් එහෙම අත්දැකීමක් ඒ විදිහට ලැබෙන්නේ නැහැ කියන එක මේ එතකොට කිසිම දැන ගැනීමකට යන්න බෑ කියන දේ සනස මට හිතෙනවා දැන් මේ කියන්නේ ඒක සනස අර මේ නිකන් අපි දාන එකක් නෙවෙයි දැන් සංකල්පයකින් විස්තර කරන එක ලැබීමක් වෙන්නේ නැහැ. අපි පස්සේ විස්තර කරන්නේ. හැබැයි සමහරවිට හැබැයි අපි ගන්න වෙලාවකට මේ හරි සංකල්පයකට යන්නේ ඒක වැරදි කියන එක හරි බවක් එක්ක ඉන්නවා. ඒකවල සමහරවිට හැබැයි තව ටිකක් හිතලා බැලුවොත් එහෙම හරි බවකට තැන්ට ඉඩ නැහැ දකින්නවා කියන එක හොයද්දි. එතකොට සමහරවිට මේ එහෙම කතා කරොත් දැන් මට හිතෙනවා මේක හිතන්නත් බෑ නොහිත ඉන්නත් බෑ වගේ ගතියක් සමහරවිට. ඒ කියන්නේ මේ හිතුවොත් යන සංකල්පයකට නොහිත හිටියොත් සමහරවිට මුලාවක් ඉන්නවා. ඒකෝට සමහරවිට එතකොට කරගන්න දෙයක් නැහැ. හිතන එක විතරයි. හිතන එක විතරයි. එහෙමයි. ඒ හිතීමක් දිගට ඉස්මතු වෙන්නේ. එහෙමයි සර්. එතන හිතීමක් දිගට ඉස්මතු වෙද්දී හිතන කාරණාව එක්ක යෙදීමක් තියෙනවනේ. එතකොට ඒ හිතන කාරණාවක යෙදීමක් තියෙනවා. ඒක හිතන්න දෙයක් තියෙන හැම වෙලෙම. දැන් මොකක් හරි එක්ක දැන් අපි හිතමු ඔයාට මොනවා හරි ප්‍රාථමික මට්ටමේ හිතන දෙයක් හම්බෙලා තියෙනවා කියලා. මම ඒකට බාධා කරලා හරියන්නේ නැහැ. ඔයා හිතලා ඉවරලා läග්ගගෙන ඉන්නවා කියලා මොකක් හරි. අන්න එතනදී මම ඔයාලට කරුණු ටිකක් කියන්නට. ඔන්න ඔකයි අපි හැම වෙලෙම ඉස්මතු කරන්න ඕනේ. කියන්නේ හිතන විදිහක් තියෙනවා නම් හිතන දෙයක් තියෙනවා නම් ඒකට හිතන්න ඉඩ දෙන්නට ඕනේ. හැබැයි නෑ ඔයා ඔය හිතන එක වැරදි. ඔහොම නෙමෙයි හිතන්න තියෙන්නේ. එහෙම කියලා හරියන්නේ නෑ. හැබැයි ඔයා හිතලා තේරුම් ගත්ත එකක් එක්ක ඉන්නවනම් දැන් ඒක වෙනස් කරන්න අන්න කරුණු කියන්නට. දැන් ඔයා läග්ගලානේ ඉන්නේ. එතකොට ඒ කරුණු කියන්නට ඕනේ. එනිසා හිතනවා කියන කාරණාවක් නැතුව වෙන ඉන්න අනික් කෙනේ මොඩකමක්. එහෙනම් අපිට හිතන්න ඕනේ. හිතන්න දෙයක් ඉන්නේ නැත්තම් අපි හිතන්න ඕන දෙයක් අහගන්න යන්නට ඕනේ. දැන් අපි දැකගෙන ඉන්නවා කියන එක මොඩකමක් කියලා දන්නවනම් හිතන්න ඕන දෙයක් එන්නෙත් නැත්තම් එහෙනම් හිතන්න ඕන දෙයක් ඉගෙන ගන්න ආයෙම වෙනවා. දැන් සෝතාපන්න කෙනෙකුට කාගවත් උපකාර අවශ්‍ය නැහැ නේ. හැබැයි කල්‍යාණ මිත්‍රයෙක් ඕනේ නේ. එතකොට නම් ආයේ ගිහිල්ලා ප්‍රශ්න කර කර අනික් කෙනාගෙන එනම් කවර කතාවද? සෝතාපන්න කෙනාටත් ඕන් නැතුව රහත් වෙන්න පුළුවන්. හැබැයි ආත්ම හතක් බවත් යන්න පුළුවන්. හැමෝම රහත් වෙන්නේ නැහැ මේ ජීවිතේ සෝතාපන්නා කියලා. එහෙම කෙනාට තව කෙනෙකුගේ උපකාරයක් ඕනේ. ඉතින් අනික් කෙනෙකුට කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් නැවත අර අපි කොහේ හරි läගගෙන ඉන්නවනම් අපි හතුරු වෙලා පිළි අරගෙන ඉන්නවනම් අන්නේ කාරණාවෙන් නැගී හිටින්න අපට ආය උපකාරයක් ඕන. අර අපි හිතන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න හරි. දැන් මං හරියට දෙන්න දැන් මම හරි හිතනවා දැන් අල්ලගන්නේ නැහැ. ඔන්න ඔය තරකෙ තියෙන අපිට. ඒ කියන්නේ අපි හිතන ක්‍රමයේ තුලම අපට මං වැදගත් වෙලා. ඒ දැන් මට පුළුවන් මම දැන් හිතන්න හදන්නේ අහුවෙන්නේ නැති වෙන විදිහට. ඒ කියන්නේ මම දැන් කියන්නේ මම හිතන්න හදන්නේ අහුවෙන්නේ නැති වෙන විදිහට. සක්කාය නිරුද්ධ වෙන විදිහට läග නොගන්නා විදිහට මම දැන් හිතනවා. දැන් මට කවුරුත් ඕනේ නැහැ. මට පුළුවන්. දැන් මං හිතලා දන්නේ. අර බාහිරට යමු වෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. එහෙනම් අපි කොහෙන් හරි අහපව් අර අපේ තමන් කියන වටේම කරගෙන. එහෙනම් කිසිදු කාරණාවක්, කියන්නේ හිතන විදිහක් හම්බ වෙනවා මිස මම නිර්ණයක් දෙනවා නම් මට අහුවෙන්නේ නැති වෙන විදිහට මම හිතනවා කියලා. ඊතර වෙන විදිහට හිතනවා කියලා. එතනම ඊතර වෙන විදිහට හිතන්නේ නැහැ. එතනම මට අහුවෙන විදිහට හිතන්නේ. එතනමයි මට අහුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම අපේක්ෂාවක් දැන් සත්‍යවාදී එනකොට කිසිම අපේක්ෂාවක් එන්න බෑ. අපේක්ෂාව තව නිර්වචනයක් වෙන්න බෑ. අටම සක්කාය නිරෝධ කියන එක අපිට දැන් වචන ටිකක් නේ. ඊතර වෙනවා කියන එක වචන ටිකක් නේ. විමුක්තිය කියන එක වචන. එහෙම වෙන්න බෑ. ඒවා අපේ නිර්වචනයක් අහපුවා. එතකොට ඒ විදිහක් ඉලක්කයකින් නම් අපි යන්නේ. එතන සැබෑම සක්කාය නිරෝධ අර්ථය වෙන්නේ. ඒ සෝමස කල්‍යාණ මිත්‍රයන් දෙන්නේ කල්‍යාණ මිත්‍රයට නැවෙන්නේ කියන තරම අර ඒකට
මම හිතන්නේ දෙන ඉඩ නැහැ. ඉඩ නැහැ. ඒක තමයි එතන වැදගත් වෙන්නේ. අපි කොහෙද පිටින්නේ? නැත්තම් අපි හිතා ගන්නවා සක්කාය නිරෝධ වෙන විදියක් තමයි මේ හිතන විදිය කියන. ඒ කියන්නේ දැන් මේ මොකක්වත් දැන් අහුවෙන්නේ නැහැනේ. ගැලපෙන්නේ මේ හිතවම විතර වීමක් නෙවෙන්නේ. දැන් මම හිතන ක්‍රමේ මට සක්කාය නිරෝධ බවක් හැටියට හම්බෙලා. මම හිතන ක්‍රමේ මට ඊතරණ බවක් හැටියට හම්බෙලා. මම හිතන ක්‍රමේ මම läග නොගන්න බවක් හැටියට හම්බෙලා. දැන් එතකොට මම හිතන ක්‍රමේ ඊතර වෙන බවක් läග නොගන්නා බවක් සක්කාය නිරෝධ බවක් කියන කාරණාව තුලම ඒ අධ්‍යක්ීමම මගේ නිර්වචනයක නෙමෙයි. මගේ නිර්වචනයක අධ්‍යක්ීම. මගේ නිර්වචනයක අධ්‍යක්ීමක් නම් එතනදී දැන් නැති බවක් කියන කාරණාවක් ලැබීමක් එක තමයි යන්නේ. කොහෙන් ගියත් යන්නේ මේ නත්ති කිංචි හරි නේව සංඥා නාසඤ්ඤායතනෙ හරි අසඤ්ඤ හරි ඔන්න ඔය ධර්ම විනයකට යන්නේ. ඇයි අපි අධ්‍යක්ීමක් එක්ක අපි යන්නේ? හැබැයි මේක අධ්‍යක්ීමක් නෙමෙයි කියන හරි අපි ආයෙ ගන්නවා අධ්‍යක්ීමක් හැටියට. ඒ කියන්නේ අධ්‍යක්ීමක් හැටියට ලැබෙන්න සුදුසු එකක් නෙමෙයි මේක. යථාර්ථය කියන්නේ කියලා අපි ආයෙ තව නිර්වචනයක් අපි දෙනවා. ඒක දෙන්නේ කවුද? ඒත් අයිමයි දෙන්නේ. අධ්‍යක්ීමක් එහෙම ලැබිලා හරියන්නේ නැහැ. මේ සක්කාය නිරෝධයේ ඊතර වීම කියන එක අධ්‍යක්ීමක් කියලා ලැබුණොත් මේකත් ප්‍රශ්නයක් කියලා කවුද දෙන්නේ? ආයෙ අපි මොන අධ්‍යක්ීම දෙන්නේ? ඒ නිර්වචනය දෙන්නේ. කොහෙන් හරි අපි අර මම කියන එක නෙකි තමා වැදගත් වෙන වැඩපිළිවෙලක් එක තමයි කොහෙන් හරි කරකෙන්නේ. ඉතින් ඒක නිසා අර මේ ඒ කියන්නේ බාහිරට නැමෙනවා කියන එක සම්පූර්ණයෙන් අර්ථාන්විත වෙන්නට ඕනේ. ඒ අර්ථාන්විත වීම කියන කාරණාව තමයි සැබෑම ඒ කියන්නේ ඒක ඒ කාරණාව අර අපේ මාන්නේ අපි මොනවා හරි කාරණාවකින් මොකක් කර වැඩගත් කියලා අපිට ලැබිලා තියෙනවා නම් එතනදී කවදාකවත් එයාට ධර්මයේ පැත්තට යමු වෙන්නේ. ඒ කියන්නේ සැබෑම ඊතරින් පැත්තට යමු වෙන්නේ. සරල තනින් හරි කෙනෙකුට නැමිලා තියෙනවා නම් මගේ වැඩ ගන්න නැතිකම එයා යමු වෙනවා. අපි මේ ගැඹුරු විග්‍රහ කරනවා ඕන පටිසමුපාදේ පංච උපාස්කන්ධ දැන් මේ සක්කාය නිරෝධ වෙන හැටි කියලා, ඊතර වෙන හැටි කියලා ඊළඟට එන ගැඹුරින් අපි විග්‍රහ කරනවා. හැබැයි අපි මොකකින් හරි අහුවෙලා. එයා නැමිලා නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා මේ පුංචි විදිහට මේ අපි හිතමු මේ තමන්ගේ හිතරෙන් නැති දේවල් ඒව කරන්නේ නැතුව සම්පූර්ණයෙන් නැමීමේදී කටයුතු කරන්නේ. එයා නැමිලා. එයා මාර්ගය යනවා. අර ඔක්කොම ටික දන්නවා. එයා මාර්ගය අහලකවත් නැහැ. අරයා මාර්ගය නැහැ. එයා මොකුත් දන්නේ නැහැ. එයාගේ හැබැයි යෙදීම මර නැමීම. එයා මාර්ගය යනවා. එයාට ටික ටික කියලා දෙන්න විතරයි තියෙන්නේ. ඉස්සරහට තමන් රෝබෝ කියලා හිතාගත්තා නම් තමන්ගේ මතට ඉඩ නැහැ. ඒක සුළුෙන් හරි නැමෙන්න ඉඩක් තියෙනවා. ඒ කියන්නේ බාහිර කෙනා වැදගත් මට යමක් හිතන බවක් නෙමෙයි. ඒ කියන්නේ මට තියෙන්නේ හරි බවක් නෙමෙයි. එතකොට අර ඒ නැමීම දිගටම පවතිනවා නම් අර ලොකු ගැඹුරු විග්‍රහයක අපි සක්කාය නිරෝධය කියලා හරි පටිසමුපාදය කියලා හරි ආයතන කරේ මොනවා හරි කරුණු කියන්නේ. ඒක තියෙන්නේ ඇත්තට මේක තව ගැඹුරින් විග්‍රහ කරගන්න මිසක් ඒ ගැඹුරු විග්‍රහයක් මට අර්ථාන්විත කරගන්න නෙමෙයි. අපි කරන්නේ අර ගැඹුරු විග්‍රහය ටික මට අර්ථාන්විත කරගන්න. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගැඹුරු විග්‍රහය මට අර්ථාන්විත කරගෙන හරියන්නේ නැහැ. අර මූලික තැන ඉඳලා. ඒ කියන්නේ බුදුරණවහන්සේ ආචාර්ය ගෝල සම්බන්ධතාවය කියන කාරණාවේදී අර සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතේ එන කිසිදු සිතුවිල්ලකට ඉඩක් නොදී කටයුත්තක් වෙන්න. එතකොට ඒ කටයුත්තේදී වෙන්නෙම තමන් ඒ කියන්නේ තමන්ගේ හිතේ ඉඩ නැතුව බාහිරට නෙමෙයි. මෙන්න මේකත් එක්ක පොඩ ඉස්මතු වෙවි දෙනවා ධර්මයේ. අන්න ඒ දෙන ධර්ම විග්‍රහය තමයි අර පැහැදිලි කිරීම. එතකොට වෙන්නේ එතරම්. එහෙම නැත්නම් අරව කොච්චර විග්‍රහ කරන්න ගියත් අපට හම්බ වෙන්නේ ඒ විග්‍රහය තුලින් තමන්ට ආවේනිකව නැත්නම් තමන්ට ආවේනික කියන්නේ සක්කාය නිරෝධයක් කියලා හරි ඊතර වීමක් කියලා හරි තවත් විග්‍රහයක් තවත් නම් කරන්න පුළුවන් දෙයක් නම් තවත් කියවන්න පුළුවන් දෙයක් නම් එතන ලොකුවට විග්‍රහ කරත් තාම සක්කාය දිට්ඨිය එකම තමයි. තාම තමන් එක්කම තමයි කල්යන මිත්‍රෙක් නැවිලා නැහැ. හැබැයි පුංචි දෙයක් හරි අර අනුගත වෙලා තියෙනවනම් එතන ප්‍රතිපදාව යනවා. අර සුනිස්සෝපා කලට යන්න බැරි වෙන කවදාවත්. සුනිස්සෝපා ඒ කියන්නේ ඒ අර ගතිය ලේසියෙන් එන්නේ නැහැ. මොකද එච්චරටම මට මං වැදගත්. මට මගේ සංකල්ප වැදගත්. බාහිරට නැමෙනවා කියන කාරණාවට ඉඩ නැති වෙනවා. ඒ කියන්නේ සල්ලා කල්යන මිත්‍ර නැවිදී ඒක ඉතාම සියුම් කිමී නෙවෙන්නේ. එතකොට අර මම කියලා හිතන්නේ මට ඒක මදි වගේ. ඒ කියන්නේ එහෙම ගත්තොත් නේ මට ලැබෙන දෙයක් කියලා අපි හිතන්නේ තුන්දෙනා නෙමෙයි. එතකොට අරක හිමින් සිදුවෙන නිසා අපිට ඒක ඒක නේද? අය අපිට දින තදියම. මම අර හැම වෙලේම තදියමක් සහ 아무තු අර
එකක් තියෙන. ඒ කියන්නේ මම කියන මාන්නක්කාරකම නිසා අපට තියෙනවා මගේ සත්‍ය භාවය. මගේ සත්භාවයක් තියෙනවා. ඒ මගේ සත්භාවය එක මම සත්භාවයක නේ මට මම කියන එක හරිනේ. ඒ නිසා මට මොනවා හරි දෙයක් දෙන්නට ඕනේ. ඔන්න ඔය කාරණා දෙන. කියන්නේ මේ අමාරුම කාරණා මේ අනුගත වෙනවා කියන කාරණා. ඒ අනුගත වෙනවා කියන කාරණාව සරල තැන ඉඳලා සිදුවෙගෙන යනකොට තමයි ඉදිරියට යන්නේ. නැත්තම් අර ලොකු කරුණු ආවට පස්සේ සරල තැනින් නැමෙන්න තියෙන කාරණාව සිදු වෙන්න බෑ. අමාරු ලේසිම සරල තැනින් නැමෙන්නනේ. ලොකු කරුණු වලින් මම මොනවා හරි දන්නවනම් මට මොනවා හරි වැටහෙනවනම් දැන් නැමෙන්න පුළුවන් වේද? දැන් අමාරු. මම උපමාවක් කියන්නම්. දැන් අපි හිතමු ඔන්න ඉස්කෝලේ උගන්වන ටීචර් කෙනෙක් ඉන්නවා. එක වසරේ එහෙම පොඩි ළමයි ඉන්නවා. එතකොට ඒ ළමයි ඔන්න ටීචර් උගන්වන කාරණාව එක්ක දන්නේ නැති දේවල්නේ. දැන් ටීචර් කියන දෙයටම අහගෙන ඒකම කර කර ඉන්නවනේ. දැන් අර පුංචි තැන ඉඳලා ටීචර් කියන දෙයත් එක්ක යනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් මේ ලොකු වෙලා ඔන්න මොනවා හරි තව මොනවා සමාජ අත්දැකීමත් මොනවා හරි ගොඩාක් ඥානි තිබිලා දැන් එයා එනවා ඉගෙන ගන්න. අපි හිතමුකෝ මේ හරියටම මේ මොනවා හරි මේ මේසන් ගඩක් කරන දෙයක් හරිය තමයි හරි ඉදිකිරීමක් කරන ගණිත ශාස්ත්‍රයක් කියලා දෙනවා කියලා ටීචර් කෙනෙක් මුල ඉඳලා දැන් අර ළමයා ගානට ඒක ඉගෙනගෙන යනවා. දැන් අර වැඩ කරලා මොනවා හරිලා හැමදේම වෙච්ච කෙනෙක් ඇවිදලා ඉගෙන ගන්න යනකොට ඕක ඔහොම වෙන්න බෑනේ. මෙහෙමත් ඒක හරිනේ. මෙහෙමත් අරක හරිනේ. එහෙම වෙනවද නැද්ද? දැන් අර දන්නවා වැඩිකමත් එක්ක මොකද වෙන්නේ? අර පුංචි ළමයාගේ ගතියේ තියෙන නැමෙන්න ඕන ගතිය නේ. ඔන්න ඕක යද වෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩාක් දෙයක් දන්නවා. භාවනා ක්‍රම දන්නවා, ධර්මයේ ඉගෙනගෙන තියෙන සක්කණ්ඩෝතෙත් දැන් දන්නවා. සක්කාදිටි ප්‍රහාණයක් දන්නවා. නොයදෙන විදිහට නොලග ගන්න විදිහට ඉන්න ඕන විදිහයි මේ හැම එකක්ම දන්නවා. දැන් නැමෙන්න බෑ. හැබැයි පුංචි තැන ඉඳලා යමු වෙනකොට අන්න එතන තමයි සැබෑවටම අනුගත වෙන්නේ. ඉතික් වෙන්නේ නැහැ. අර ටික අල්ලගෙන ආවව තමවමයි තහවුරු කරගන්නේ. කොහෙන්ද මට මං ස්වාධීනත්වයක් තියෙනවනේ. නැද්ද බලන්නකෝ. ස්වාධීනත්වයක් නැද්ද? මට මං ස්වාධීනත්වයක් තියෙනවා. ඉතින් අච්චර ලොකු දෙයක් ලොකු ගැඹුරු දහම් කාරණා දැනගන්නේ මේ මට මගේ ස්වාධීනත්වය නැති වෙන්න තියෙන ගැඹුරු විග්‍රහ. ඒ ගැඹුරු විග්‍රහ වලින් මට ස්වාධීනත්වයක් තියෙනවනේ. තහවුරු කරගන්න එකෙන් තියෙන්නේ. කෝ ධර්මයේ නැහැ. ඉගෙන ගන්න ධර්මයේ අර්ථය වෙලා නැහැ. දැන් සොයිනස්සේ කතා කරනකොට මට හිතෙනවා සොයිනස් කතා කරනවා කියන හැඟීම තමයි මට දැන් මේ වෙලාවට හිතෙන්නේ. නමුත් ඒක හිතද්දී මේ සොයිනස් කතා කරන එක කනට ඇහිලා නැහැ කියන හොයද්දී එනවා කනට ඇහුන්නේ නැහැ කියන එක. එතකොට ඒත් එක්කම සොයිනස් එවන කතා කරන එක ඇහුනේ මටයි කියන හැඟීම එනවා. එතකොට ඇහැට දැන් සොයිනස් දකිද්දි මේ සොයිනස් කියන හැඟීම ඇහැට එන්නේ නැහැ කියන කාරණේ කියන හොයද්දී එනවා. එතකොට නමුත් ඒ ස්වයින්වාසේ දැක්කේ ඇහැ නෙමෙයි මම කියන කාරණය. හැබැයි ඒ දැක්ක මමයි ඇහුණ මමයි කවුද කියන එක මම කවුද කියන ඒ මම කියන ඉන්නකයි උඩ. ඒ මම හොයන්න යද්දි ඒ මම හොයාගන්න යනකොට ඒ මම හොයාගන්න බෑ හිතන්න බෑ. නමුත් මෙතන සිදුවීමක් වෙනවා ස්වයින්වාසද මෙතන. එතකොට එහෙම සිදුවීමක් වෙන්නේ නැහැ කියන අදහසකුත් නැහැ. එතකොට ඇත්තටම මොකක්ද වෙන්නේ? ඔය ගතිය අපි තුල අර දැන් හොයන්න ඕන ගතියක් පොඩ්ඩක් තියෙනවානේ. ඕක අර අපිට මදිකමක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය ගතිය තීව්‍ර වෙලා ඉන්නේ නැත්තේ අපිට තියෙනවනේ තව දේවල් අල්ලගන්න දේවල්. ජීවත් වෙන තැනදී. දැන් ඔතන ලයින් ලයින් කිව්ව තැනදී ලයින් ලයින් තියෙනවා මේ මොකක්ද එහෙනම් වෙන්නේ කියන එකක් හොයන්න ඕනකම තියෙනවා. නමුත් ඒක පැලවෙලා නැහැ. ඒක චූටි බීජයක් තියෙනවා. මොකද හේතුව වෙන දේවල් ඉන්නේවා තියෙනවා. වෙන අපිට läගගෙන ඉඳන් අපි ඔතන හෙව්වට වෙන කරුණු එක්ක අපි ඉන්න අවස්ථාවක් තියෙනවා. අපිට අර විනෝදයේ, ඒ කියන්නේ වින්දනයක් ලැබෙමින් අපිට ඉන්න ඉඩ තියෙනවා. ඔන්න ගෙදර ඉන්න කරුණු එක්ක, ඊළඟට වැඩපළ කරන කරුණු එක්ක, තව මොනවා හරි හිතන කරුණු එක්ක අපි අපිට ආවේනික කරුණු එක්ක අපිට ඉන්න දේවල් තියෙනවා. මේක ආවට මේක හිතන්න ඕනේ කාවට අර වගේ තියෙන läග ගන්න ගතියත් එක්ක මේකට ඉඩමදි. එතකොට ඔය විදිහට අපි හැම එකක් එක්කම හිත ටිකක් පුරු කරගත්තාට පස්සේ අර මේකට තියෙන ඕනකම ඒ තීරකම වැඩි වෙනවා. එතකොට අපි අර දැන් හුරු කරන්න ඕන අනිත් දේවල් එක. ඒ කියන්නේ ජීවිතයේ ඉදින කරුණු එක්ක අපි ටික ටික හුරු කරන්නට ඕන අපි läග ගන්න තැන එක මේ සිදුවීමට. දැන් අපි උදාහරණයක් හැටියට කියමුකෝ දැන් ඔන්න කෑම කනවා. අර දෙයක් එක්ක කනවා. එතකොට ඔන්න ඔය කරුණු එක්ක අපි හිතලා බලනකොට එතකොටම අපි ලෝකේ මට්ටමින් ගත්තත් අර රසය කියන කාරණාවට ඇලීම අඩු නැති වෙලා යනවා. හිතන්න ඕන දෙයක් හම්බ වෙනවා. ওই විදිහට අපි ජීවත් වෙන හැම එකක් අපේ පුරුදු තියෙනවා. අපි මොනවා හරි දෙයක් එක්ක අපි ඔය කාරණාවට යමු වුණාට පස්සේ අපි අර කරුණ නැති වෙලා යනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අර හිතන්න ඕන ගතියට තමයි ඉඩ වැඩි වෙන්නේ.
දැන් කිසිදු විදිහකින් මෙහෙම läග ගන්න නැති වෙනවා නම් මේ හිතන්න ඕන කතිය උපරිම වෙනකොට දැන් හිතීම ඉස්මතු වෙනවා. අර පොඩ්ඩක් එක තිබ්බට බෑ අපිට ඊට වඩා තියෙනවා අනිත් පැත්ත. ඒ අපි සාමාන්‍යයෙන් අපේ බාහිර දේවල් කරද්දී දැන් අපි ඔය ඒ හැංගීම එකපාරම එන්නේ නැහැ. එතකොට දැන් අර ඒ වගේ අමුතුවෙන් මේ හිතන්න ගියකම තමයි ඒ කාරණේ උඩදී ඒ හිතත් එක්ක තමයි මේ වගේ හොයන්න බෑදී මේ වගේ පරිසර එන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි දැන් කන්න සොයන අතර කිව්වාගේ දැන් කනකොට කෑම කන්න නැත්නම් වෙන දේවල් කරනකොට හරි අපි අර ඒවත් එක්ක ඉන්න ස්වභාවය තියෙනවා. නමුත් අරක ඒ කියන්නේ අපි හොයන්නේ යද්දි තමයි මේ ඒ ස්වභාවයේ එහෙම එකක් මේ මෙතන මේ එහෙම හිතන්න බෑනේ ඒ වගේ මේ පරිසරයක් නැහැ කියලා. හැබැයි අර විදිහට එහෙම බලද්දී අර ඉන්නේ ජීවත් වෙනවා කියන කාරණාව උඩදී හැම දෙයක් වෙනම අර ඒ විදිහට හිතන්න ඉතිරෙනවා නම් අර ඒක සරල වීමක් වගේ වෙනවා. ඒක තමයි අර බුදුරණවහන්සේ ගිහි අයට කියන්නේ නැහැ අනාථපිණ්ඩික වෙන්න කියලා. චිත්තවිපද වෙන්න කියන්නේ. අනාථපිණ්ඩික කියන අය කියන්නේ බුදුරජාණන් වහන්සේ හම්බ වීම හිතන ගැතිය දෙකම එකට හම්බ වුණා. දැන් ලයින් ලය කියවනේ හිතන්නේ මුල් වෙලාවේදී ඔය කාරණා හිතනවා කියලා. දැන් අනාථපිණ්ඩිකට වගේ ඔය කාරණා හිතනවා පස්සේ එයාලා ගොඩ දානවා. මොකද එයාලගේ හිතන ගතියත් වැඩි. එයාලා යොමු වෙච්ච ගතියත් වැඩි. අනික හම්බුනේ බුදුරජාණන් වහන්සේ. එතකොට මොකද වෙන්නේ? එයාලා කෙලින්ම ඊතර වෙන ප්‍රතිපදාවට සම්මාදිට්ඨියටපත් වෙනවා. හැබැයි ඒක සමස්තයක් වශයෙන් බෑ. ඒ කියන්නේ අපිට හිතන්න යොමු වෙච්ච වෙලේ විතරක් මේක කරාම අපිට හරියනවා කියන කාරණාව බෑ. චිත්තකෝපති හත්තාලවකල වගේ වෙන්න කියන්නේ එයාලා ගිහි ජීවිතය ගත කරාට ගිහි ජීවිතය ගත කළ යුතු නිසා ගත කරනවා මිසක් අර ගිහි ජීවිතයේ කර්තව්‍ය එක්ක ලොකුවට යොමු වෙන ගතියක් නෙමෙයි තියෙන්නේ. එතකොට එයාලගේ ජීවිතය වැඩිපුර තියෙන්නේ මේ පැත්තත් එක්ක. එතකොට තමයි අර සාමාන්‍ය ඕන කෙනෙකුට හරි හුරු කරන්න ගතිය වැඩි වෙන්නේ. දැන් පැවිද්දෙකුට ගත්තොත් ඉතින් සම්පූර්ණයෙන්ම. එතකොට එහෙම ඒ විදිහ අර නැතුව අපි අර හැම වෙලෙම වෙන මොනවා හරි මනෝලෝකයක් බමාගෙන හොයන්න ගියොත් එහෙම කියන්නේ දැන් ඇත්තටම දැන් යම් කරුණක් කියන්නේ හිතන්නනේ. මිසක් සක්කාය දිට්ඨි ප්‍රහාණි හරි සක්කාය නිරෝධය හරි ඊතර වීම හරි කියලා මේ අපේ තව අර්ථාන්විත භාවයක් එක läග ගන්න නෙමෙයි. අපි අපට මේ කාරණා අර්ථාන්විත භාවයක් එක්ක අපි යනවනම් එතන ඇත්තටම අර ධර්මයේ තිබිච්ච අර්ථය වෙලා නැහැ. ඒ කියන්නේ හිතන්න ඕන ගතියක් ඉස්මතු වෙන්න ඕන දැන අපි läග ගන්න ඕන ගතියක සෙන්ගනිනවා. ඒක නිසා ඔය කාරණාව එක්ක අර සාමාන්‍ය ජීවිතේ තව වැඩිපුර කරන්න යනකොට අර මේකට තියෙන තීව්‍රත්වය වැඩි වෙනවා හිතන්න ඕන ගතිය. දැන් ගොඩාක් අයට නැතිම කාරණාව ඕක. ඒ කියන්නේ ධර්මයේ ඉද්දි ධර්මයක් අපි හිතනකොට විතර පොඩ්ඩක් එනවා. නමුත් ඒක මදි ගැම්ම. ඒක අපිට නිතර තියෙනට ඕන. නිතර තියෙනකොට ඒකේ තීව්‍රත්වය තියෙන්නේ. ඒක නිසා අපි වෙන් කරගන්න හොඳ නැහැ ධර්ම අනිලාට. ඒ කියන්නේ හැමලාටම මේක යොදවන්න ඕනේ. අඩුම සාමාන්‍ය මට්ටමින් හරි අපි ඒක කරන්න ටික හුරු කරවන්නට. එහෙම ටික හුරු කරනකොට තමයි අපි මේ හිතන ගතිය ගොඩාක් තියුණු වෙන්නේ. නැත්තම් තියුණු වෙන්නේ නැහැ. ඇත්තටම ගොඩක්ම ඒකේ ඉන්නේ අපි හැමෝම කතා කරද්දිත් නේ මොකක් හරි තරහක් හරි අකුසලයක් පැත්තක කියන්නේ මේ වැරද්ද අපින් එනකොට තමයි ගොඩක්ම ඒ කියන්නේ එහෙම එකක් මතක් වෙන්නේ හැටි කියලා. ඒ කියන්නේ ගොඩක් සැපක් කාරණාවක් ඒක වෙන්නේ අඩුයි කියන එක සමහරවිට. ඒක ඇත්ත. ඉතින් අපි හැබැයි අපේ හිතන ගතිය වැඩි කරලා තිබ්බොත් ඒකෙත් එනවා. හිතන ගතිය වැඩි කරලා තිබ්බොත් ඒකෙත් එනවා. හැබැයි හිතන ගතිය වැඩි කරලා තියෙනවා. කියන දුකක් එක්ක එතකොට සංස ටිකක් අරගෙන ඉස්මතු වෙනවා. ඔව්. හිතන ගතිය වැඩි කරන්න ඇත්තටම අර දැන් අපිට හැම වෙලෙම අර මේ දැන් උපමාවෙන් කිව්වේ මේ දැන් අර සමහර ලාවට ඔය පුංචි ළමයි ටීචර් අහලා කියන්න එන හැම එකක්ම ටීචර්ත් එක්කනේ තියෙන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ අර එයාගේ යොමු වීමම ටීචර් තියෙන්නේ. මොකක්වත් අර ටීචර් ඇහුවද ටීචර් කිව්වද කියලා ඒ පුංචි ළමයාගේ අර හොඳ පුංචි ළමයාගේ ඒ ගතිය ඉස්මතු වෙලා එනවා වැඩි. නැතිවොත් අර ගුණාන් දේවල් දැනගෙන අර මකපාස් කෙනෙක් වුණාට පස්සේ මොන හරි දෙයක් වුණාට පස්සේ එයාලට කියලා දෙන්න බැරි. අර පුංචි තැන ඉඳලා මේ කාරණාවට යමු වෙනකොට එයාලගේ අර මේ Tamanට අර මේ තියෙන දැන් අපි ගත්තොත් උදාහරණයක් හැටියට මම මෙහෙම කියන්නම්. දැන් ඔන්න හරි තරංගට ඔන්න මොන හරි හස කෑම කන්න හිතුණා මොන හරි දෙයක් හිතුණා කියමු. දැන් ඔයාලට සල්ලිත් තියෙනවා නම් ඔයාලට අවස්ථාවක් තියෙනවා නම් ඔයා ඒ දේ ඔක්කොම කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හිතමුකෝ මේ
අපි අර පුංචි දරුවගේ උපමාවත් අපි ඒකත් එක්ක ගමු පොඩි ළමයෙකුට ඔන්න ඔය කාරණාව තියෙනවනම් කන්න මොනවා හරි කවුරු හරි දෙන්න හැවුවාම එයාලගේ තියෙනව නේද ටීචර්ට කියන ගතිය අහලා කන ගතිය මම මේක කෑවට කමන්නේ නැද්ද දැන් ඇයි අර ටීචර්ත් එක්ක තියෙන සබැදියාව වැඩි එතකොට අර Tamanට ගන්න මොන දෙයක්වත් ඉඩ නැති වෙනවා මොකද එතනදී විශ්වාසය ඔක්කොම තියෙනවා ටීචර් මට කවදාවත් අහිතක් කරන්නේ නැහැ කියන. ඒ නැමී මේ සියල්ලම තියෙනවා. ඔන්න ඔය කාරණා නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අපට අර සරල දේ පවා අපි අපට ඕන දේ තමයි අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපට හරි කියලා හිතන දේ අපට හොඳයි කියලා හිතන දේ අපි කටයුතු කරන්නේ. ඉතින් එතරම් නැමීම නැති වුණාට පස්සේ එතනින් එහාට යන්න බෑ. අර ගුරුවරු කාරණාවක් කොහොමද මේ සියුම් යබුරු කාරණාවක් කොහොමද මේ හිතන කාරණාවක් එතකොට අපට ඕන නැති අපට ආවෙන්නක නොවන විදිහට යමු මේ ගොරෝසු කාරණාවක බැරි කොට සානස මේ මට හිතන කාරණාවත් එක්ක තව සානස බාහ්‍ය සූත්‍රය කියපුවත් එක්ක මම ටිකක් හිතුවා දන්නසට දැන් අපිට සාමාන්‍ය නැති කිංචි හරි නැත්නම් දැනගැනීම විඥානයේ කියන කාර්ය ආකාශයේ කියන කාර්ය එහෙම අල්ලගෙන හිතවල සනස මම ඉන්නවා ලෝකේ තියෙනවා කියලා දැක්මක් ඉස්මතු වෙන්නේ නැහැ සනස. එතකොට හැබැයි අපි මොකක් හරි එකක් අල්ලගෙන හිතලා තමයි ඒ කාරණාට ගියේ. එතකොට දැන් අර දකින්නවා කියන එක මේ කියන එක හොයන්න ගිය එහෙම දැක්මක් කතාවක් නැහැ. හැබැයි සනස එතන දැන් අතනදි සනස හිතන්න අලුතෙන් දෙයක් නැහැ. හැබැයි මෙතනදී ප්‍රශ්නිකුත් තියෙනවා හැබැයි අර වගේ දැක්මකට ඉඩකුත් නැහැ. එහෙම ගතියක් කියලා මට හිතෙන සවනස දැන් මොකක්වත් එකක් දැන් ආහනවා කියන එක අල්ලගන්නත් බැහැ. අතන දැනගන්නවා කියන එක හරි අල්ලගෙන නිසානස. එතන දැන් දකින්නවා කියන එක අල්ලගෙන මේක හොයනකොට සවනස මේ මම ඉන්නවා ලෝකේ තියෙනවා කියලා හැඟීමක් කතාවකුත් නැහැ. මේ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒක හරි. කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ හිතන්නට ඕන. හිතන්න ඕන තැනදී යොමු වෙන්නට ඕන. ඒකෝර ওই කාරණාවන් තනිකර තියෙන්නේ. එතකොට ඒ කාරණාව තමයි හැම වෙලෙම ජීවිතේ තියෙන්නට ඕන. ඉතින් ඒක අර ඒ මංග ලයින් ලයිට් අචීව් එකනේ අර හිතන ගතිය වැඩි වෙන්නේ අපි අර බාහිර ලැග් ගන්න ගති කරුණු ටික අඩු වෙන්නට ඕන. එතකොට අර මේකට තියෙන ඕනකම ගොඩාක් වැඩි වෙනවා. අර බාහිර මොනවා හරි ලැග් ගන්න කාරණාව තියෙනකොට මේකට තියෙන ඕනකම අඩු වෙනවා. මොනම මොනකට ගන්නේ අර ඒක අපි හිතනකොට විතරයි අනිත් වෙලාවෙදී අපි අර අපිට වින්දනයක් ලබන්න එකක් තියෙනවානේ. ඒකත් එක්ක වින්දනයක් ලබනවා. ඒ කියන්නේ අපි වෙනම මොනවා හරි කාරණාවක් එක වින්දනයකට හුරු වෙනවා නම් ඇත්තටම ඒ හුරු වීමත් එක්ක අපි වැදගත්කම දීලා තියෙන්නේ වින්දනයට මිස දහමට නෙමෙයි. දහමට වැදගත්කම දෙනවා නම් අපි හැම වෙලෙම අර හිතන ගතියත් එක්ක යමු වෙන එකට තමයි ඉස්මතු වෙන්නේ. අපි අර මූලික තැනදී දැන් අපි හිතමුකෝ එතනින් එහා ගියාට පස්සේ මේ කියන්නේ අපි අර දැන් අපේ ගතියක් තියෙනවා අපි දැන් ධර්මයට යොමු වෙන්න ඕන කියලා හැම වෙලෙම ඕනකම එතකොට ඒ ගතියේදී අපි ඒ මූලික උනන්දුව තමයි වැඩිපුරම තියෙන්නට ඕන නැත්තේ. හැබැයි ඊට පස්සේ ධහම දැකීම සහ ධහමට යොමු වීම කියන කාරණාවත් එක්ක ගත්තට පස්සේ සම්පූර්ණයෙන් යමුනාම බලෙන් ආයශය දරන්නේ ජීවත් වෙන එකනේ කරන්නේ. එතකොට ජීවත් වෙද්දී අර සබ්බාස සූත්‍රය තියෙන ක්‍රමයට යාට ජීවිතේ එහෙම දකිමින් වාසය කරන්න තියෙන්නේ. හැබැයි අපිට දැන් මූලිකම කරන කාරණාව හරියට අපි කරේ නැත්නම් එහෙම මූලික ටික එතකොට බෑ. දැන් අර අනාථපිණ්ඩිකට පුංචි කාලයයි හරිම කෙනා හම්බුණා හරියටම කරා. ඊට පස්සේ මොකුත් නැහැ. ඊට පස්සේ අර ටික කරමින් හිටියා. හැබැයි අර මූලික ටික හරියට දැන් අපේ ඔක්කොගෙම ගත්තොත් එහෙම මූලික ටික මේ කරමින් යන්නේ. හැබැයි මූලික ටික අර හරියට කරන ගතිය එන්නේ නැහැ. හරියට ඒක මේක ෆවුන්ඩේෂන් ටික හරියට දාන්නේ නැහැ වගේ. ඒක ෆවුන්ඩේෂන් එක කියන එක හරියටම හදා ගන්නට ඕනේ. ලොකු බිල්ඩින් එකක් හදන්න යනවා නම් ඒක හරියට නිවැරදි වේ කාරණාව ඒකත් එක්කම බලන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා හිමින් සීර කරන්න පුළුවන් හරියට මේක දාගත්තා. මේකට වෙනතර මූලිකදී එහෙම සිදු වෙනනම් අර කල්‍යාණ ආශ්‍රය ධර්මාශ්‍රයනේ සාකච්ඡා කාරණා ටික තමයි පසුබිම් වෙන්නේ නේද? සම්පූර්ණයෙන් පසුබිම් වෙන්නේ ඒක. කියන්නේ මූලික කාරණාවට කවදාවත්
ඒ කියන්නේ Tamanට ඕන විදිහට වැඩපිළිවෙලක් කියන කාරණාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමත් සම්පූර්ණයෙන් බාහිරින් තියෙන්නේ. බාහිරට සම්පූර්ණයෙන් යොමු වීම කියන එක තමයි ප්‍රධානම කාරණා. ඒකට හරියාකාරව සිද්ධ වෙන්නේ නැතුව සොයිනස් අර ගැඹුරු ධර්ම කාරණා සම්බන්ධ විදිහට එතන දෙකක් නෙමෙයි. දෙකක්. එතකොට අපි ගැඹුරු දේ අපි ගන්න යනවා. ඒකයි වැඩේ තියෙන්නේ. ඒකත් තමයි මටමයි ගන්න යන්නේ ගැඹුරු කාරණා. තමන්ට තමයි ගන්න. ඒ ගැඹුරු ධර්ම එක්ක දැනුමක් හැටියට තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මොකද දැනුම නිරවුල් දැනුම තියෙනවනේ. එතකොට දැනුමේ අපි වෙනම හරියට මේ සංඛාරලෝක තියන් ඉන්නවා. මම හැම වෙලෙම කියන්නේ ඒකනේ. එහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපි කරන්නේ දැනුමේ අර්ථය ගන්න යනවානේ. අර්ථය හම්බෙන්නේ මටනේ. අර්ථය අර්ථාන්විත විය යුත්තේ අර මූලික නැමීමත් එක්ක සිදුවෙන වැඩ පිළිවෙලේ. ඒක මට හම්බෙලා හරියන්නේ නැහැ. ඒ නිසා අර දැනුමයි අර්ථයයි මෙන්න මේ ටිකයි පටලවා ගන්න ඕනේ. දැනුම හරියට වුණාට පස්සේ කොහොමද දැනුම මග වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අර්ථය ගත්ත ප්‍රශ්නේ තියෙන්නේ. දැනුම කොහොමත් මට මම ඉන්නවනේ. මම හැබැයි ඒ කියන්නේ දැනුම කියන්නේ ඇත්තටම මේ මම සහ මට බත් ටිකක් තිබ්බොත් කන්න පුළුවන්. ඒක මටම ලැබෙන එක. හැබැයි මම ඕන්න බැංකුවක් මුර කරමින් ඉන්නවා. දැන් මගේ එකක් නෙමෙයි මුර කරන්නේ. හැබැයි වැදගත් එකක් මුර කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි දැනුම හරියටම අල්ලගෙන ඉන්නවා කියන්නේ. නැත්නම් අපි මැනිකක් කිසිම මිලක් අපි දන්නේ නැති මැනිකක් අල්ලගෙන ඉන්නවා. හැබැයි මිල දන්නෙත් නැහැ. අපි ඒක පරිස්සම් කරමින් ඉන්නවා. කවදා හරි ඒක මිල කරොත් තමයි අපට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. නැත්නම් අර මරණකම් මේක දිහා ඒක රැකගෙන හිටියා කිව්වට අපිට මැනිකක් වෙලා නම් ඉතින් ඒක අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙන්නේ. නැත්නම් ගලක් විතරනේ. මැනිකක් වෙලා නම් ඉතින් අපි මැරෙනකම් මේක රැකගෙන ඉන්නවා. ඉතින් ඒක මැනිකක් කියන්නේ අපි ඒකට. අපිට මොකක්ද ඒකෙන් ලැබෙන ප්‍රයෝජන? අපි කන්නේත් හිඟා කාලා. ඈ ඉන්න විදියකුත් නැහැ. හැබැයි ලොකු මැනිකක්, වටිනා මැනිකක්. දැන් ඒක අපිට මැනිකක් වෙලා නැහැ. ඒකේ මැනිකේ අර්ථාන්විත දෙන්න අපි අපිට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නට ඕනේ. අපිට ඒක පුළුවන් වුණා දොරාරයකට තියන්නයි. වෙන මොකටද ප්‍රයෝජනයක් තියනවද අපි මිල කරේ නැත්තම්? නෑ. දොරාරයකට තිබ්බේ නැත්තම් මොකක් හරි ඉඳ ගන්න ගත්තා. ඉතින් ඒක මැනිකක් වෙලා නැහැ. සංසෙතෙන්දී අපිට මෙහෙම ගන්න පුළුවන් දැනුම දැන් මගේ එකක් නේ කල්යාණ මිත්‍ර කියන නිසා මම ඒක හරි. ඒක හරි. අර මට කියන එක නැති වෙනවා. ඔව් ඒක හරි. ඒ කියන්නේ දැනුම මගේ බාහිරින් කියපොද. ඇත්තට මේක මම අර කිව්ව එකයි මේ. මැනිකනේ දැන් මැනික කියන එක අපි මිල කරලා නැහැනේ. මිල නොකරන තාක්කල් අපි රැක්ගෙන ඉන්නවා. හැබැයි ඒක කිසිම දෙයක් අපට මේ මැනිකේ මැනික් බව වටිනාකම අපට හම්බෙලා නැහැ. මැනික මිල කරා නම් අන්න අපි සැප විඳිනවා. අන්න ඒ වගේ තමයි අර ආපු ධර්මයේ ලැබුණ මගේ මට දැන් මුකුක්වත් දුන්නේ නැහැ මැනිකේ. බත් කවනම් බඩ පිරුණා. මැනික තිබ්බ කියලා මුකුත් දුන්නේ නැහැ. හැබැයි මැනික මිල කරාට පස්සේ අන්න මට ප්‍රයෝජනයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ධර්මයේ කියන කාරණාව අර්ථාන්විත වෙනවා කියන්නේ. එතකොට ඊතර වීමක් ඊතර වීම. දැන් අපි දැන් මේ ඔක්කොම අපි කියන්න ගත්තාම ඒ කියන්නේ අපි මේක මම අර හැම වෙලෙම කියන්නේ අපි මේ සමාජයේ දාගත්ත තියෙනවා මේ අමුතු කෝණ. ඉතින් ඒ කෝණ ටික කඩන්නේ ගොඩක් જાති කියන්නේ. ඊළඟට මොකද වෙන්නේ? ඒ කෝණය කඩාගෙන වෙන කෝණයක් අල්ල ගන්නවා. දැන් මොන සක්කාය මම අර මුලින් කිව්වේ සක්කාය නිරෝධ ධර්මය. සක්කාදිටි ප්‍රහාණය. ඊතර වීම, läග නොගැනීම, අර්ථාන්විතෝක ඒක වීම. දැන් මේ ටික ඔක්කොම අපි අල්ල ගන්නවා. දැන් අපේ හිතීම නෙමෙයි අපිට සිද්ධ වෙන්නේ. අර ටික අල්ලගෙන ඒක කරා යන්න හොයනවා. අන්න ඒක කරා යන්න හේවෙන්නේ නැහැ. අර ඇත්තටම අවංකවම නැමියාව කියන කාරණා සිද්ධ වෙනකොට ඊට අනුව හික්මීම තියෙනවා. දැන් ඒ කාරණා අහන්නත් ඕන නේද? අහන්න ඕන. අහන්න නැතුව දැන් අපිට එකපාරටම අර මූලික දේ සිද්ධ වෙන්නේ නැහැ. නෑ. සානස දැන් ඔය අර්ථය මේ තමන්ට ගන්න කියන එක පොඩ්ඩක් අපිට කතා කරා මේ ඒකත් එක්ක තමයි දැන් මම බාහ්‍ය සූත්‍රයෙන් උදාහරණයක් ගත්තා. දැන් සානස බාහ්‍ය සූත්‍රය දැක්කා දෙකින් මට හික්මෙන්ද කියන්නේ එතකොට අපිට අපේ පැත්තෙන්නේ දැන් දැකීම කියන කාරණාව දැන් අපිට අපේ අත්දැකීමක් එක්ක නිසා හොයන්න වෙන්නේ. හොයනකොට සානස ලැබෙන්නේ නැහැ කිව්වම එතකොට සානස එතන ඒකේ තියෙන අර්ථය අපිට හොයනකොට දැක්ක විතරයි කතාව උත්සන්ස අපිට එහෙම කතාවක් එතන නෑ වෙන තැනක නෑ මොකුත් නෑ කතා හැබැයි කතා නෑ කියලා එකකුත් නෑ කතාවක් නෑ කියලා එකකුත් නෑ එතකොට සානස මම අර ඒක එතකොට සානස කරගන්න බෑ මොකක්ද ඒ කියන්නේ එතකොට ප්‍රශ්නයක් විතරයි ඇත්තටම හිතන්න දැන් බාහිරට දුන්නනේ
දිට්ඨ මත්තම් භවිෂ්‍යති. යාට තියෙන හොගා හිතන්න එක. ඒක කරනකොට මේක වෙන්නේ. අපි වෙන දේ ගන්න යනවා. ඒකනේ වැඩේ තියෙන්නේ. අර කලියුතු කරන ඊයේ කියපු සූත්‍රය අවසාන ගාථායේද කොහෙද මම හිතන්නේ ඒකෙත් තිබ්බ. සංකාය ලෝකස්මින් පරෝවරාණි යසෙන් ජීතනන්ති කුහිංචි ලෝකේ. ඒතකොට ඒකේ තියෙන්නේ මේ ලෝකයේ කෙරෙහි තියෙන මේ ඇතුළයි පිටයි බාහිර ආධ්‍යාත්මය කියන මෙන්න මේ කාරණාව විමසන්න කියන එක. ඒ විමසීම තමයි කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? යසෙන් ජීතනන්ති කුහිංචි ලෝකේ. මේ ලෝකේ කිසිදු විදිහකින් ඉංජිතයක් කෙලවීමක් නැහැ. සන්තෝ විදුමු අනේකෝ නිරාසෝ. අන්න සාන්ත භාවයේ, පළවා හැරී භාවයේ, දුක් රහිත භාවයේ, ආසා රහිත භාවය. මේක ස්වභාවය මේ පිටින් කියන්නේ. අපි සාන්ත භාවයෙහිම ගන්න යනවා. අන්න යාර තමයි ජාති ජරා මරණ ඉක්මවීම කියලා කියන්නේ. හැබැයි සිදු වෙන්න තියෙන්නේ සංඛාය ලෝකයෙන් පරවරාන. අපි ඕක අමතක කරලා සාන්ත වෙන්න බෑ. දැන් අර දිට්ඨිය මතනොත් නැතේන නැතත්තන නේවිද නුරා. දැන් ඔය තමයි බලන්න යන්නේ. නැතේන එක ලැබෙන්නේ යනවා. නැතේන නම් එයින් නැත්තම් එයින් නැති බව ලැබෙන්න විදියන්නේ. අපිට එයින් නැති බවක් අපි හොයන්න යනවා. අපට දිත්තේ මත්තම් දැකීමක් කියන කාරණාව හොයන්න නෙමෙයි අපි යමු වෙන්නේ. අපි අර ඵලයේ කියන හැවිල්ලෙන් සක්කාය නිරෝධය කියනකොට සක්කාය නිරෝධයක් අපි ලබන්න යනවා. දැන් මම කොහොමද නෝන තරංගකට මම සක්කාය නිරෝධයක් කියද්දි ඔයාලට සක්කාය නිරෝධයක් කියලා ඔයාලට අහුවෙනවනේ. ඔයාලට සක්කාය නිරෝධයක් වෙන්නේ නේ? ඔයාලට සක්කාය නිරෝධයක් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම ඔයාලට සක්කාය නිරෝධයක් කියලා දෙන්නන්නේ. සක්කාය කියන්නේ මෙහෙමයි කියලා එහෙම කියලා දුන්නත් වෙන්නේ නැහැ. ඒකත් ඔයාලම දීලා. දැන් අර මේ විකෘති කරගත්ත සමාජයක් තියෙනවානේ. මේ විකෘති කරගත්ත සමාජයන් නිසා තමයි අර කරුණු ගොඩාක් කියන්න දෙන්න වෙන්නේ. එතකොට අර ඒ විකෘතිය අයින් කරගන්නනේ. අන්න එහෙනම් මොකද්ද මේ ඇත්ත කියන්නේ කියලා ආයේ මුලමයි ඉන්න ඕනත්. අර සියලුම අපිරිසුදු ටික අයින් කරලා අන්න මුලම නැමීමයි විය යුත්තේ. එතකොට තමයි සැබෑවටම කියන කෙනාගේ දක්ෂතාවය තමයි අහන කෙනාට දෙන්නේ නැතුව කරන ප්‍රතිපදාවේදී සක්කාය නිරෝධයක් ඉස්මතු කිරීම. කියන කෙනාගේ ස්වභාවය. අහන කෙනාට ලබා ගැනීමක් වෙන්න බෑ සක්කාය නිරෝධයක් කියලා. ඒ කියන්නේ සත්‍යවාදී කෙනෙකුට මේ නිරෝධේ කතාවක් කොහොමවත් කරන්නවද? අදාළ නැහැ. මොකද නිරෝධයක් කියන එක මේ වචනයම සඳහන් ලැබීමක් කියලා එතකොට. නිරෝධය කියන වචනේ අර්ථාන්විත වුණාට කිසිම දෙයක් කියන්නේ ලැබෙන්න බෑනේ. කතාවක් වෙන්න බෑ. කතාව ඉවරයි එච්චරයි. අපිට හිතන්න පැති ගොඩාක් තියෙනවා. හැබැයි හිතන්න ඕනේ අපි අර නිවැරදිම ක්‍රමයට. නිවැරදිම ක්‍රමයට සහ අපි හිතී දැන් අපිට දැන් සබ්බාසුත් තියෙන යෝනිස් මනසිකරණීය ධම්මේ නමනසිකරවෝති. නමනසිකරණීය ධම්මේ මනසිකරවෝති. මනසිකාර කළ යුත්තේ මනසිකාර කරන්නේ නෑ නොකළ යුත්තේ කරනවා. ඉතින් එතකොට මොකක්ද ඒ කටයුත්තට කියන්නේ? අයෝනිසෝ මනසිකාරය කියලා. මනසිකාර කළ යුත්තේ මනසිකාර කරද්දී නොකළ යුත්තේ නොකරද්දී ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. දැන් අපි දිට්ඨි මත්තන් කියන කාරණාවක් එක්ක මනසිකාර කළ යුතු බවක් එදීමත් එක්ක හම්බෙලා අපි නැතේන නැතත් නේවිද නුරන් නෝබේ මන්ත්‍රේ මනසිකාර කරන්න යනවා. එයින් නෑ එතන නෑ අතර නෑ. දැන් ඕක දැන් ඒක මනසිකාර කරන්නේ කොහොමද සිදුවීමනේ? අනික සම එතන හික්මෙන්ද කියන්නේ. හික්මෙන්ද කියලා කියන්නේ. නෑ. අපිට බනන්ද කියන එක නෙමෙයි. ඒක තමයි එතන ඉහාට ටික කියන්නේ මේ අර සිදුවීම. දැන් අරයාගේ දැන් සත්‍යවාදී කෙනා සත්‍යවාදී නොවුනහම තමයි අර දේවල් අල්ලගන්නේ. සත්‍යවාදී කෙනාගේ ස්වභාවය කරන්න දෙයක් දුන්නනේ. ඒ දේ කරන්න හදන එක. සත්‍යවාදී කෙනාගේ ස්වභාවය. එතකොට ඒ කරන කාරණා සිදුවෙන ටික අර කියන්නේ. එයාට අරව කතාවක් කතාලා නෑ. සමහර ඒ ටික අහන්න අවශ්‍ය. එයාට ඉතින් අර සමහරලාට දැන් අපි ගත්තොත් එහෙම මේකේ මධිපාඩුවක් එයාගේ හිතේ එතන සබේ මධිපාඩුවක් එකක් එතනින් එහාට යන්න අවශ්‍යතාවය තියෙනවානේ. අනිත් බුදුරණවහන්සේ ධර්මයක් කියන්නේ සීල ධර්ම පරියායත් එක්කනේ. නැතුව ධර්මයක් කතා කරන්නේ නැහැනේ. එතකොට එහෙනම් මේ දිත්තේ මත්තන් කියන කාරණාව කතා කරාට පස්සේ හරියුණා නම් ආයේ මුතේ මුත මත්තන් හුතේ උත මත්තන් විඤ්ඤාති නියත මත්තන් කතා කරන්න දෙයක්වත් නැහැ. ඊළඟට දැන් ආයතන 6ක පරියායක් කියනවා. එතකොට ඇසේ චක්මුන් ඥානං පසංගතහ භූතං කියද්දී අය සෝතං ඥානං පසංගතහ භූතං කියන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැනේ. ඊතර වීමක් නෙවෙන්නේ.
එතකොට මේ පරියාය කියනවාට පස්සේ අපි මොකද කරන්නේ? අර හත්ත්‍යවාදී නොවන කෙනාගේ ලක්ෂණය. හත්ත්‍යවාදී කෙනාගේ කරන්න දෙයක් දුන්නා ඒක කරනවා. අරව වෙන්නේ ඒවා. එතකොට අන්න මානසිකාර කලියුත් මානසිකාර කරනවා. නොකලියුත් මානසිකාර කරන්නේ නැහැ. නොකලියුත් කරන්නේ නැහැ. මොකද හේතුව මේ සත්‍යවාදී ඇති වුණාට පස්සේ අර අනුගත වෙලා ඒ කරන එකට වඩා එයාට අර කියපු කාරණා එක තමයි යන්න කැමති තියෙන්නේ. එතකොට අන්න ඒකත් එක්ක මානසිකාර කරන්නේ. නොකලියුත් කරනවා කලියුත් කරන්නේ නැහැ. සනස අපි මේ නීතුවත් තින්ද අපි සනස මම කවුද කියන කතා කරේ ඒකත් එක්ක එතකොට දැන් ලෑන්ඩ්ලයින් එකේ දැන් මම කියන එතන මම ඉන්නවද මම කවුද කියලා හොයාගන්න බෑ. හැබැයි සනස දැන් අපිට මොකද්ද මම ඉන්නේ කොහොමද කියලා යෙදීමත් එක්ක දැනගැනීමත් එක්ක වෙනද දැන ගැනීම ගැන හොයන්න කිව්වම ඊට පස්සේ සනස දැන් අර අපිට මම ඉන්නවා මම කවුද කියලා හොයාගන්න බෑ එහෙමනේ. මේ ඉතින් අරක ඉස්මතු කරලා තමයි මේ මම කියලා ගන්න සුදුසුද මම මගේ කියලා ගන්න සුදුසුද කියලා ඒ කාරණාව අර්ථාන්විතව ඉස්මතු කරන්නේ. එතකොට සනස දැන් අර මේ කරන්න ඕනේ කෘත්‍ය අර යෙදීම කියන එක හොයන එක. සත්‍යවාදී කියන්නේ ඒකමනේ. එහෙමයි. එදිච්ච කාරණාව එක්ක හොයන ගතිය තමයි කරන්නේ. ඒ හොයන තැනදී ඒ හොයන කාරණාවේ වැරදි ටික තමයි අහින ධර්මයේ කියලා දෙන්නේ. ඒ තමයි ඊළඟට සිදුවීමක් ලෝකෙට කතා කරනවා. ඒතකොට හොයන කාරණා වැරදි ටික නොකර හරීම අර හොයන කාරණාවට යොමු වීම තමයි කරන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අර දැන් ඕන අපි පොඩි ළමෙක් මොන හරි කරන්න දුන්නා කියන්නේ. ඔක එපා කරන්න. ඔක වැරදි. ආයෙත් ඒකමයි කරන්නේ වෙන එකක් නෙමෙයි. වැරද්ද දැන් කරන්නේ. ඊළඟට ඔක එපා කරන්න. ඔක වැරදි. දැන් එතකොට අර කරන්න එපා කියන දේ නොකර අර කරගෙන යන දේ හැම කරගෙන යනවා. ඒකේ වැරදි ටික තමයි අයින් කරන්නේ. එතකොට ඒ වගේ හිතන කෙනෙකුට දැන් අපිට දික්ක මත්තම් භවිෂ්‍යද කිව්වට පස්සේ දැන් ඒක කිව්වට පස්සේ යාට ඒක හොයන්න ඕන මිසක් දැන් අන්න එතකොට තේන වෙනවලු එයින් වෙන්නේ හැල්ලුවේ දැන් ඒව අදාළ නෑ යාට. එයා දැන් කරගත්තු ඒ සත්‍යවාදී කෙනාගේ දේ තමයි ඒකම ඒ කරුණ කරන එක. හැබැයි ඒකේ වැරදි ටික තමයි අයින් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම පරයය ගත්තහම සත්‍යවාදී නොවීම සහ අනුගත නොවීම අපට අපි වැදගත් වීම කොහෙන් හරි මෙන්න මේ කරුණු එක තමයි අපේ තියෙන දුර්වලකම් ඉස්මතු වෙන්නේ. සනද තව කාරණාවක් දැන් අපිට දැන් සාමාන්‍ය හිතන කෙනෙක් කියලා මේ මොකක්ද කතා කරද්දී ආ එකක් කියන්නේ මේ දැන් යෙදෙන කාරණා දැන් ගොඩක් හිතලා දැන් සවනස දැන් අර හිතුවට දැන් ඔක්කොම මේ වගේ කියලා දැන් ඒ කියන්නේ මේක හොයාගන්නත් බෑ. ඒකවල සවනස අර උදාසීන ගතියක් එනවා කියලා. ඒකවල සවනස ඒ වගේ වෙනම ජීවිතේ යෙදෙන කාරණා හිතද්දී. ඒකවල සවනස මේ ඒ වගේ අවස්ථාවකදී දහම් පරයයක් එක්ක අය හිතන්නේ මේක සූත්‍රات එක්ක ඔව් ඒක තමයි මදි. ඒ කියන්නේ අර අපේ මේක අපි මේක පාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිත මදි වැඩෙනවා. එතකොට හිත වැඩෙනවා මදි වෙනකොට අන්න ඒකට අදාළ වෙන දෙක සූත්‍රයක් බලලා සජ්ජායනා කරනවා. අපි මේ අදාළ ක්‍රම ටික අපි කරන්නට ඕන. නැත්නම් අපිට මේක පාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉස්සෙල්ලා තේරුතර සති සම්පන්න මෛත්‍රී භාවනා වගේ කාරණා ටික දැන් මේ වගේ අර හොයන වැඩ පිළිලක් එක්ක ඒ වගේ අර මොකක් හරි එහෙම නිමිත්තක් අරගෙන ඒ කරන වැඩ පිළිලක් ඒවත් කරන්න ප්‍රයෝජනවත්. මොකද අපේ හිත යැපෙන්න කියන්නේ අපි මේ දැන් ලොකු වැරදි වල läගගෙන ඉන්නවට වඩා මොනවා හරි කාරණාවක් එක්ක අපි හරි පැත්තකට යමු වෙලා ඉන්නවනේ ඒක වැදගත්. ඒක නිසා අපි ඒව කරන්නට ඕනේ. ඒකත් සති සම්පන්න කියන එක තමයි ඒකේ අර හිත කියන ගැත්තටම අපේ හිත එකින් එකට හොයන්න වෙන තැන් වලට යන ස්වභාවයක් තියෙනවා. එතකොට අර මේ උස්මරකට හිත පිහිටවන්න උත්සාහ කිරීමේදී අර හිත කොහෙද හිත කියන එක ලැබෙනවට හැඟීමක් තියෙනවා. ඒක උස්මරකට එක්ක බලද්දී හැබැයි එතකොට ඒක තුලත් කෙනෙකුට ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. ණය යන ස්වභාවයක් තියෙනවා. එතකොට අර ඒ ස්වභාවයේ නිකන් අත්දකින්නවා වගේ ස්වභාවයක් නේද? හිත දැන් අර උස්මරකට තුල ඉන්නේ නැහැ. වෙන එකකට ආයෙ අමාරුවෙන් ආයෙ ගන්නවා. එතකොට ඒ වෙනස් වෙන ස්වභාවයක් එක්කද සොයිනතර දුකක් වගේ නැත්නම් අනිත්‍ය ස්වභාවය වගේ කියන කාරණේ ඒ කියන්නේ ඒ අදහස තියෙන්නේ. ඒක
අපි අලුතෙන් විග්‍රහයක් දාන්න ඕනේ අපේ ලෝකයේ ඉඳි අපිට යම් විදිහට අර ඒක වෙනස් වීමක් එක අපේ මට වැටහීමක් එක්ක එනවනේ. ඒකත් එපාම කියන්න ඕනෙත් නැහැ. හැබැයි අපන් අර කිව්වේ අපි අනිත්‍යයි කියලා අපි හිතපු විදිහක් තියෙනවනේ. අන්නේ හිතපු කාරණාව සිදුවීමක් තමයි අපිට සිදු වෙන්නට ඕනේ. හැබැයි එහෙම සිදු වෙද්දී අපිට කොහොමද අර කාරණාවක් ඉක්ම වෙනවා. හුස්ම රැල්ල කියන මේ හැම එකක ඉක්ම වෙන කාරණා සිදු වෙනවා. එතකොට අපි ඒකට අහපව් මේකයි අනිත්‍යයි කියන කාරණාව කියලා අල්ලගන්න නැතුව එතනදී සිදුවෙන අපි තුමු වෙන අත්දැකීමක් වෙනවා කියලා. ඔන්න ඔය අත්දැකීම අපි අල්ලගත්තා නම් ඇති. ඒ කියන්නේ වෙන දෙයක්. දැන් අපිට මෙහෙම ලයිට් හිතලා කළා මේක අනිත්‍යයි කියන්නේ කියලා කියන කාරණා. අන්න ඒ කාරණාව අල්ලගන්න. මේක අනිත්‍යයි කියලා දාන්න නැතුව ඉන්නකොට අරක එහෙම හිතන එක අල්ලගන්න. ඔව් ඒ කාරණාව අල්ලගන්න. ඒ කාරණාව අල්ලගත්තා නම් එතනින් එහාට ආපහු හිතන්නට පුළුවන්. ඒකද සම්මාස සරිසම්පජන්‍ය භාවනාවේ දැන් කලින් ඉන්නේ හිතලා කරා සම්මාස. දැන් හරිය මේ කන්‍යස් මේ ටිකේ කරපු දේශනාත් එක්ක එතකොට එතන හිත ඒ කියන්නේ හුස්ම රැල්ල කියන එක දැනීමටනේ. එතකොට දැනීමක් කියනක මගේ අත්දැකීමක් විදිහට මට කතා කරන්න බෑ කියන එකත් එක්ක මේ අර හුස්ම රැල්ලක් කියන එකක් අර ගන්න බෑ වගේ. ඒ කියන්නේ එතනම හිතනකොටම ඒකේ ඒ ස්වභාවය මෙන්න මෙහෙම දෙයක් නේ කියලා හිතේනවා සම්මාස. අර දැන් ඉගෙන නෑ ඒක හිතන්න යන්න හොඳ නෑ එතනදී. මම අර කිව්වනේ ඒක වෙනම පුරුදු කරන එකක් හිතන එක වෙනම කාරණාවක් කියලා. එතනදී හිතන්න යන්න හොඳ නෑ. ලොකුවට අපි කියන්නේ අපි මේක අර බැලන්ස් එකේ ටික ටික කරන්නට ඕනේ. අපි එතනදී හිතන්න ගත්තොත් අපිට කරන්න බැරි වෙනවා මොකක්වත්. ඒ නිසා ඒක වෙනම දෙයක් හැටියට භාවිතා කරමින් මේක හිතන්න නැතුව ඒ කාරණාව විතරක් කරන්නට ඕනේ. හිතන කාරණාව වෙනම කරන්න ඕනේ. ඒක සම්මාස බාහිරට දැන් විසිරෙද්දී මම සිහියෙන් කියන්නේ මම දැනගෙනම බාහිරට විසිරෙනවා කියන එකක් එහෙම එහෙමද සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ආපහු මම ආපහු ආනාපානසති එතෙන්ට ආපහු නැවත හිතලා ආපහු මේ බාහිරට විසිරෙනකොට ඒ පිහිටීමක් නැහැ කියන ස්වභාවයක් එක්ක හිතලා ඒතර ආපහු ආනාපානසති ගන්න ඒක හිතනකොට එතනත් පිහිටීමක් නැහැ කියන එක මම සිහියක් කියන එකක් එක්කද එහෙම හිතන්න ඕනේ සම්මාස. යොමු වෙනකොටම සිහිය එනවා කියන එක නෙමෙයි නෑ යොමු වෙන්නේ නැහැනේ. යමු වුණාට පස්සේ විසිරීමකට ගියාට පස්සේ අන්න එතනදී අපි කියන්නේ සාමාන්‍ය නිකන් අනිත්‍ය කියලා කියන්නේ මම අර කිව්වේ අර අනිත්‍ය කියන කාරණාව දෙනකොට අපි අලුතෙන් මානසිකාරයක් දාන්න නැතුව ඒකෙන් අපි අර සිහි කැඳවිල්ලක් කරන්නේ. ඒ තමයි අපි අනිත්‍ය පිළිබඳ විග්‍රහ කරගත්ත කාරණාව. ඉතින් අපි මානසිකාරයක් කරන්න ගියොත් එහෙම ඒක හිම නැතිලා යනවා. අපිට බලින් කරන්න දෙයක් නැහැ. ඒතර මානසිකාරයක් අපි කරලානේ. එක්ක අපි අර මේක මෙහිම එකක් නෙවෙයි මෙතන මේ බොරුවක් නේ කරන්න කියලා. එතකොට අපි ඒ මානසිකාරය කරලා ඒ මානසිකාරය ගන්නද ඒ වැටහීමට ඉස්සරක් ඉඳ දෙන්නට ඕන. ඒක එතකොට අපි අර සිහිය වැඩිපුර වර්ධනයක් වෙන්නේ. ඉතින් අපේ හිත හැකිලෙන අවස්ථාවලදී මේ වගේ තැන්වලදී ජැක්සන් වැඩිපුර කරාට ප්‍රශ්නයක් නැහැ. අපි මේක ඇතරම අර බැලන්ස් එකේ කරගෙන යන්නට ඕන. ඒක හොඳ නැත්තම් ගන්නසද ඒකත් ඉක්මන් වගේ. ඒ කියන්නේ ඉස්සරලා කරනකොට චුට්ටක් හිතලා වගේ ඊට පස්සේ අර අරමුණ මෙහා කියන්නේ මාරු වෙද්දි ආපහු ආනාපාන සතියට එද්දි ස්වාමීන් වහන්සේ ඒක හරි වේගවත් වගේ. ඒ කියන්නේ අර අනිත්‍යය කියන එක ඒක නිකන් අර ඉබේ කියන්නේ මම හිතලා තමයි ස්වාමීන් වහන්සේ මට දැනෙනවා නිකන් මම නිකන් ඒක හිතන්නේත් නෑ වගේ මට නිකන් එහෙම අනේ එහෙම දැනෙනවා. ප්‍රශ්නයක් නෑ. අනිත්‍ය කියන කාරණාවේ විග්‍රහයක් හිතන්න නැතුව අර විදිහට සියුම්ම ඇවිදිලා එක වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකත් එක්ක අපිට සමහරවට හිත එකක පැති විවිධ පැති එන්න පුළුවන්. ඒක කරාට ප්‍රශ්නයක් නැහැ එහෙම. කොහොමද එහෙම වැඩෙන්නට ඕනේ. එහෙම කරනකොට. බලෙන් අමුතුවෙන් ආය අනිත්‍ය කියන අපි මැදිහත් වීමකින් තොරව කරගෙන යන වැඩ පිළිවෙල තමයි ඉස්මතු වෙන්න ඕනේ. හැබැයි අපි වෙනම හපවර අනිත්‍ය ගැන ආයෙ හිතන්නට ඕනේ. එතකොට එතන ස්වභාවයත් එක්ක එතකොට අර කාලෙකුත් එච්චර මට කියන්න තේරෙන්නේ නැහැ සම්නස. එහෙම හිතාගෙන මම යන එකට මට කැමැත්තක් තියෙනවද කියලා හිතන. ඒ කියන්නේ දැන් මට එහෙම එකක් තියෙන්නේ. ඒක තියෙනවා නැති වෙන්න තියන්නේ. ඒක නැති වෙන්න බෑනේ ඒක තියෙනවා. දැන් අපි ඒකත් නැතුව එන්න ඕනේ කියලා අපි අන්නේව දාගන්න හොඳ නැහැ. දැන් අපි හිතනවා දැන් එහෙමත් නැතුව දැන් ඊතරන ප්‍රතිපද ඒ කියන්නේ මම අර කිව්ව ඊතරන ප්‍රතිපද සක්කාය නිරෝධය කියන අපි මේ දාගෙන ඉන්නවනේ ගොඩ. එහෙම හරියන්නේ නැහැ. මේක අපි වැඩෙන්න දෙන්නට ඕනේ. දැන් අපි අර මේ කියලා දෙන කාරණාවක් තියෙන්නේ läගගන්නේ නැතුව සත්‍යවාදී වෙන්න නේ කරුණ ටික කියන්නේ. අපි වැඩ පිළිලක් වෙනකොට
ඒ වැඩ පිළිවෙල වෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි ආයෙ මැදිහත් වෙලා මෙතන අපි අල්ලගෙන ඉන්නේ දැන් මේක හරියන්නේ නැහැ මේක වැරදි වැඩ පිළිවෙල මම මේ අල්ල. ඉතින් අපි හරි වැඩ පිළිවෙලක ඉන්නවනම් වැරදි වැඩ පිළිවෙල අතහැරියට කමන්නේ නැහැ. ආයෙත් යන්නේ වෙන වැරදි වැඩ පිළිවෙලකටනේ. ඒකෙන් හරියට මම නිගමනය කරනවා නිතර. මම නිගමනය කරන්න යනවා. ඒ කියන්නේ එතෙන්ද අවශ්‍යතාවය නැහැ වැඩ විදිහට වැඩෙන්න දෙන්න. අපි වැඩනට පස්සේ අපි අහුවෙලා යයි. හැබැයි අපි යම් වැඩ පිළිවෙලක් යනවා. ඊට පස්සේ ආයේ දැන් නැත්නම් කල නිමිත් එක්ක ඕනේ නෑනේ. අපි මම තීරණය කර හරි දේම කරන්න යනවා. එහෙම කරන්න බෑ. ඒක අර ස්වභාවය එහෙම ඒ විදිහට වෙද්දී ඒකට වෙන්න ඉඩ දීලා ඒ විදිහට විමසන්න ඕනේ. ඔව් ඒකට වෙන්න ඉඩ දෙන්නට ඕනේ. අපි වෙනම ධර්ම විමසන්නට ඕනේ. එතකොට මේ දෙක වෙන විදිහට කරන්නේ අරක ආසාවෙන් තමයි. ඒකට හැමතැනම සු කරන්න බෑනේ. එහෙනම් රහත් වෙන්නට ඕනේ. එහෙනම් කරන්න වැඩ පිළිවෙලකුත් නැහැ එහෙනම් මොකක්ද? එලින්ම රහත්. ඔයතොර මට හිතගෙන මම කරන දේ වැරදිද දන්නේ කියලා මම වෙනම පැත්තකින් ඉඳලා මම වෙනම නිගමනය කරන එකක් තමයි. ඔව් එහෙම කළා හරියන්නේ නැහැ. එහෙම කරන්න ගියාට පස්සේ ඒ කියන්නේ අපි කොහොමද හරි දේ කරන්නේ? දැන් මම නොවන බව වැඩපිළිවෙලක නම් අර්ථාන්විත නිවැරදි භාවය මම කොහොමද හරි වැඩපිළිවෙල කරන්නේ? දැන් අපි කරන්න යන්නේ මම හරි වැඩපිළිවෙල කරන්න යනවා. ඉතින් මම නොවන බව අර්ථාන්විත භාවය නිවැරදි වැඩපිළිවෙල. මම කොහොමද හරි දේ කරන්නේ? එතනම ප්‍රශ්නේ යන්නේ. ඒ කියන්නේ මට කවදාවත් හරි දේ කරන්න බෑ. අපිට වැඩෙන දේ වැඩෙන්න දෙන්න. ඊළඟට බාහිරින් තමයි මේක මෙහෙවන්නේ. අපි හැම වෙලේම මට පුළුවන් කියන කාරණාවක් එක්ක මම කොහොමද කරගෙන යන්න යනවා. ඒකයි වැඩේ තියෙන්නේ. ඒක නෙවෙයි මේ දැන් අපි හොයනකොට අපිට ආසාවක් මේ දැන් කියන්නේ මේ දැන් ඇත්තටම මම ගත්තත් මට එහෙම මේ කියන්නේ දැන් කැමති දේත් එක්ක යන්න නැතු ඉන්න ඕනි කියලා එහෙම එකක් අවශ්‍ය කියන්නේ එහෙම එන්න ඕනේ නැහැ. අවංකවම නැහැ එහෙම එකක්. අර සෝත ඡන්දයෙන් ඡන්ද නැති කරනවා කියලා තියෙන්නේ. ඡන්දයක් නැත්නම් ඡන්ද නැති කරන්න බෑ. ඡන්දය ඕනේ. තණ්හාව ඕනේ තණ්හාව නැති කරන්න. අපි මේ ඇත්තට මේක සම්පූර්ණයෙන් බාහිරටයි මේ විග්‍රහය. ඒ කියන්නේ බාහිරට දෙන විග්‍රහයක් නැති වුණොත් එහෙම අපි හැම වෙලෙම අපේ පැත්තට අපි මේක දාගන්නවා. දැන් තරංග ඔන්න හිතනවා. හිතලා දැන් මෙයා කවදාවත් දැන් සමහරලාට කතා කරනාට පස්සේ මෙයා හිතපුටේ මෙයාට සම්පූර්ණයෙන් හරි. දැන් මේක වැරදි ඇති. දැන් මේක නෑ එහෙම නෙමෙයි හිතන්නේ. දැන් මගෙන් ඒවට පස්සේ මම කරුණ කිව්වට පස්සේ ඒකත් හැරෙනවා එච්චරයි. ඔන්න ඕක තියෙන්න ඕනේ. නෑ මේක වැරදි. දැන් මම මේ හිතපේ වැරදි. දැන් මේක මට අහුවෙච්ච එක. දැන් මම මේ ලැග් ගත්ත එක. දැන් ඉතින් කවුරුත් ඕනේ නේ. තාම නිගමන කරලා නිරීක්ෂණ කරලා සේරම කරලා ඉවරයි. දැන් මොකටද හිතන්නේ? මං කරන එක වැරදි නා. මං හිතපේ එකත් වැරදි නා. කල්පනා කරපේ එකත් වැරදි නා. ඒක ආය අහන්නත් ඕනේ නෑ. කල්‍යාණ මිත්‍රෙන් අහන්නත් ඕනේ. අතහරින්න ඕනෙත් නෑ. තමන්ට මොකක් කරන්නත් නෑ. අවශ්‍යතාවයකුත් නැහැ. අපට හම් වෙන්නේ හරි දෙයක්මයි හිතන ක්‍රමයක් එක්ක. බාහිරට නැමුණාට පස්සේ තමයි යන්න ඒ කාරණාව එක්ක ඊතර වෙන්නේ. අපි අයියෝ අදත් වැරදි කියලා කිව්වනේ. හිතවත් බලමු හරි විදිහට කරන්න. අපි හරි විදියක් ගන්න හදන හැම වෙලේම. ඒ කියන්නේ තමන් මොකක් කරන්නේ තමන්ට හරි විදිහට තමයි අපි ඒක කතා කරන්නේ. ඇත්තටම කතා කළ යුත්තේ ඒක. ඒක ඇත්තටම තමන්ගේ ප්‍රායෝගික විදිහින් මොකක් කරන්නේ? ඔව්. ඒක තමන් දන්නේ තමන්ට ඒක මේ වැරදි දුවාල. කතා සොයනදී ඒක කතා කරනකොට තමයි වරදින්න ඕනේ. ඉතින් වැරදි නම් මාත් කතා කරන්න ඕනේ නේද? ඕන කතා කරන්න. ඕන්නේ කතා කරන්න. කතා කරන්න. කලින් විතර නෑනවා කියන තැනදී ඒක අපිට අර එන්නේ පීඩනයක් අඩු වෙනවා නිසා. අඩු වෙනවා. ඒ කියන්නේ ඒක මට පීඩනයක් ගන්න තැනක් නෑ සමහරවිට. ඒක කලින් විතර ඒක අපට නිරීක්ෂණ නිගමන අපට කිසි හරි හෝ වැරදි කියන මොකද දැනට අපි කරන කාරණා අපි කරගෙන යන්නට ඕන. එතනින් එහා අපි අරුද්දයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකම නිරන්තර මේ සංඥාන්සයෙන් අහන්න ඕනේ. ඔය කියන්නේ ඒක ඇහිම අපිට මෙහිමයි. ඇත්තටම දැන් සම්පූර්ණයෙන් තියෙන ඉතින් පැවිද්දට තමයි සිබෑම අර්ථාන්විත භාවයේ තියෙන්නේ. මොකද ඒකත් එක තමයි අර යමුයින් වැඩිපුරම තියෙන්නේ. නැත්තම් අමාරුයි. මොකද අමාරු කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් දැන් තරංගකට chance එක තියෙනවා. තරංගකට දැන් මේක දැන් ඇත්තටම මෙයාලත් එච්චර නැහැනේ. මෙයාට දැන් තරංගකට වඩා chance එක තියෙනවා. ඒකට දැන් ඒ ඇසුර වැඩි වුණාට පස්සේ තමයි අර ඒ chance එක තියෙන්නේ. දැන් ඔයාලට එහෙම 100ක් විතරනේ තියෙන්නේ අවස්ථාව. එතකොට ඒ අවස්ථාව ගත්තට පස්සේ අරක තමයි සැබෑම. ඉතින් එතනදී අපි උපරිම අපි අර කරන කාරණාව බාහිර දේශනාවත් අහම ඒක කරන්නට ඕනේ. නැතුව සදියම තිබ්බ කියලා හරියන්නේත් නැහැ. මේක අපට පුණ්‍ය ශක්ති කරකිලා මේ හැම දෙයක්ම සැකසීලා එන්නට ඕනේ. අපි මේක මේ බලෙන් අපි මේක ඇදලා ගන්න ගියාට ඒක එහෙම එකපාරට වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා අර ඒ විදිහට ප්‍රශ්නයක් ආවහම ඒ කරුණුත් එක්ක කතා කරන්න යමු වුණාට පස්සේ අන්න එතනදි තමයි ඉක්ම වෙන්න ඕනේ. ඉතින් ඒකෙක් එහෙම වෙන්නේ නැහැ. ඒකෙක් අපි කර කියපු දේවල් කරගෙන යන්න ඕනේ. සමහර අපි කරන එකක් නැහැ. සාමාන්‍යයෙන් කියන එකක්ම ආයෙත් නැත්නම් වෙන දේශනාවක් ආදී වැරදි කියලා තේරුනොත් අපි ඒක පැහැදිලිවම වැරදි කියලා දන්නවා. එහෙම කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට හරි. එතකොට ඒ කියපු කාරණාවක් එක්කනේ. එතකොට ඒ කාරණාවත් එක්ක අන්න අතහරින්න පුළුවන්. ඉතින් ඒ දැන් සමහරලාට කියන්නේ ලක්මල්ලෙම නිතර කියනවා කරන දේශනාවලදී හූ ගාලා වටපිටාවට වදිනවා කියලා. ඉතින් ඒ හරි. එතකොට ඒ කියන්නේ වට වදින්න තමයි ඔක්කොටම කියන්නේ. එතකොට අර ඒ කෙනායි කොනවලට වදිනවා. වැදුම් නැත්තම් ඉතින් අපට කියපන්න නෙමෙයිනේ. නේ? ඒ කියන්නේ කොහෙට හැම පැත්තටම වදිනවා. එතකොට අන්න හරියටම කිවිලා ඇහිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් එක්ක යන්න පුළුවන්. ඉතින් අර සම්පූර්ණයෙන්ම මේ කාරණාව ඒ කියන්නේ ඒක සිදු වෙන්න ඉතින් ගොඩාක් මේ අර යමු වීම කියන්නේ සමීප වීම බාහිරින් තියෙනට ඕනේ. ඒක තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒක පිරිමි වෙන්නත් ඕනේ. අපිත් එක්ක යමු වෙන්න. ඊළඟට තමයි මේ පැවිදි වෙන්නත් ඕනේ. ඔක්කොම ටික තියෙනවා. ඒ වගේ පුණ්‍ය ශක්තියත් එක්ක කරගෙන දේවල් අපි ඉතින් ටික ටික පුළු පුළුවන්කට කරගෙන යන්නට ඕනේ. නැත්නම් අය මෑනියෝ ඉන්නවා. මෑනියෝත් ඉතින් ටික ටික තමයි ඉතින් ඒ කටයුතු අර එක දිගට බෑනේ කරන්නේ. ටික ඉතින් අර අපි බලෙන් මේ දේ කියන්නේ කලියුත්ත කරන්නට ඕනේ. කලියුත්ත හිමින් හරි කරනකොට යමු වෙනවනේ. බලෙන් මේක කරාගෙන හරි බලෙන් මේව කරාගෙන හරියන්නේ නැහැ. මට රසවල ගොඩක් ඉතින්නේ ඔය ලැබෙන්න ඕනේ ලැබෙන එක වැරදි ඒව සන්නස දැන් අපි හොය කියන්නේ කියන කාරණාවත් එක්ක සන්නස කියන කාරණාවත් එක්ක හොයනකොට සිදුවෙන කාරණා නිසා මේ මට ඒක ලැබෙන්න ඕනේ කතාවක් කොහොමද නෑ අදාළ නෑ. ඔව් ඒව හම්බුනේ කතා හරින්න. ඒ කියන්නේ දැන් ඒක පෙන්වන්නේ කියපු කාරණාවක් läගගෙන ඉන්න තැන දිගේ අර කටෙන් ගහන පාරවල් තමයි. අල්ලගෙන ඉන්නවනේ. අන්න එතකොට ඒව අයින් වෙන්න කියන්නේ. දැන් ඒක ආයෙ අල්ලගන්න නෙමෙයි කියන්නේ. ඒක අයින් වෙන්න කියන්නේ. අර ඔක්කොම අතහරින්නට ඕනේ. අපි නිගමන වලදී හරියන්නේ නැහැ. දැන් මේ වුණ ධර්මයේ මේ ලෝකේ ඉමතනකොට සන්තෝ විදුමෝ අනීකෝ නිරාසෝ වෙනවා කියලා කරලා හරියන්නේ සාන්තයි දුක් නැති වෙනවා. ඒ අපි දැන් අල්ලගන්නේ කියන්නේ. නේ අපට අපි කලයුත්තේ අපට දැන් කරන්න තියෙන කාරණා. ඇත්තටම හරි කියන්නේ. දැන් අපි අහනවා කියන එක හොයනකොට සවනස ලැබෙනවද නොලැබෙනවද කියලා කතාව අදාළම නැහැ. කතාව අදාළම නැහැ. එහෙම නැති තැනදී කොහොමද අද? ඔව්. ඒ කියන්නේ හොයන්නේ නැති තැනදී සවනස මේ මට ලැබෙන්න ඕනේ කතාව ඉතින් අදාළ නැහැ. කෙනෙක් ගන්න කියන කරුණෝනේ තියෙන්නේ. හිතන්න යොමු කරන්න දෙන ඒවා. එතකොට එතනදී අපි ඒවා මේ අහවෝ gediya පිටින්ම මේ ලබා ගන්න දාගෙන හරියන්නේ නැහැ. දැන් මේ දවස් ටිකේ මම ඔය කරපු දේශනාව ඔක්කොගෙම පෙන්නුවේ මේ හැම එකම ඉස්ලාමයිට කියපුවනේ තිබ්බේ. ඒ කියන්නේ බෞද්ධය කියලා රෙකෝඩින් කරපුවා අද සුදේශීය රෙකෝඩින් කරපුවා ඊළඟට ඔය කියපු හැම එකම ගත්තොත් අර ඉස්ලාම අහන පිටසක් එක්ක නම් මේ කාරණාව දුන්නේ. එතකොට ඒක දුන්නේ අර යොමු කරන්නනේ. එතකොට හිතන්න යොමු කරන්න. ඊට පස්සේ ඒ කර්මොත් එක්ක යන්නට ඕන.